අයිබෝවන් අද අපි YouTube නාලිකාව තුළින් බත් සමගින් සාකච්ඡා කරන්නට සූදානන් වන්නේ ගොවිතැන සඳහා යොදාගත්තා වූ තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳවයි. සූර්යයන් තියෙන වර්ණ මෙහෙම වර්ණ කොහොමද වර්ණ තියෙනවා. මුද්‍රස් වල තියෙන්නේ ඔය වර්ණ ටිකම තමයි. එන්නේ වර්ණ ටික තියෙන්නේ මෙතන. මේකට කියන්නේ සුද්ධ දෘශ්‍ය වර්ණාවල. කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. නමුත් කුසිකර්මයට අත්‍යවශ්‍යම දෙයක්. දෘශ්‍ය වර්ණාවල. ගහක් හැදෙන්නේ මෙන්න මේ ටිකේ. ඔන්න ඔය ටිකේ. මම රසායනික පොළ කලඳක්වත් දාන්නේ නිසරුම බොරළුම වෙනකන් පස් අයින් කරලා තිබ්බොත් විතරක් කොම්පෝස්ට් ඩිංගක් පාවිච්චි කරනවා. ධාරවත්තේ අක්කර 6ක් පස් විකුණලා මං ඉන්නේ එකේ. ඒකට මට ඕන වෙනවා කොම්පෝස්ට්. අතුරු අක්කර 40 ගානම අදාළ වෙන්නේ නැහැ මට. කොම්පෝස්ට් පාවිච්චි කරනවා. මෙන්න මේ තාක්ෂණය පාවිච්චි කරනවා. මේක උගන්වන්න තමයි අදාළ. මේක රාවණ ශක්තිය. රාවණගේ ශක්තියින් 10ක් තියෙනවා. විද්‍යාවල් 10ක්. ඉන්නව ඔලු 10ක් තියෙනවා කියලා කියන්නේ. බුද්ධින් 10ක්. ඉන්න ඔහු දසිස්. දසිස් රාවණ. දැන් ජීවය කියන්නේ පණ තියෙන මෙතන. ප්‍රාණය තියෙන මෙතන. ඕලංගගේ ප්‍රාණය තියෙන මෙතන. ඔයගොල්ලෝ හසුරන්නේ මෙන්න මේ සූර්යයාගේ මේ වර්ණාවලිය. ගස් පණ තියෙන ගස් වලට. ගස් හසුරන්නේ ඔය ටිකේ. මේක අද දවසේ මේක උගන්වන්න බෑ. මේක උගන්වන්න ඕනේ හිමින් ටික. ඒකයි මම මේ මගේ ගස් වලට උස යන්න බෑ. ගෙඩි බිම හැදෙන්න ඕනේ. කල් මරන්න බෑ. අවුරුද්දෙන් දෙකෙන් පීදෙන්න ඕනේ. සතකුට කන්න බෑ. අලිය ඇවිදින් ගියට කමන්න පොල් පැලේ කන්න බෑ. ඇවිල්ලා බලන්න වගේ ඒ කරන වික්‍රමයන් ටික. ඒක කරන්නේ මම මේ මෙතන එහාට තියෙන දිගු තරංග ආයම. දිගු තරංග ආයම. හරිද? මේකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකත් රාවණ පාවිච්චි කරලා තියෙනවා. මේ තරංග ආයම අපිට තේරෙන තැනකින් මම ගන්නකො මේ ටික. සංගීතයේ තේරෙනවා නම් තේරෙනවා සංගීතයේ තියෙන රාග ටික තියෙන මෙන්න මේ කොටසේ. දැන් නිලම්බ කියන සේනාපතියා රාවණගේ මේ වැස්සට අධිපතියෙක් කියලා. හරිද? එතකොට එන්න වැස්ස හසුරව ගන්න ඒ තාත්‍රය දරගන්න මේක හසුරව ගන්න පුළුවන්. මිනිස්සුන්ට. අපේ ආමුදුනමකට බෝපලයක් හදන්න තිබුණා, පෙළපාලියට යන්න තිබුණා. පෙළපාලිය කියන්නේ මේ පූජාව තිබ්බා. ඒක මීරිගම මොන පූජාවද දිගට හරහට වයින්නවා. ඉතින් ආමුදුරන්ගේ නැකතකටයි මේක කරන්න ගියේ. ආමුදුරන්ගේ නැකතුත් ඉවරයි, ඔක්කොම ඉවරයි. දැන් මේ වැඩේ මිනිසුන්ගෙන් එන්නේ මහිතාසෙන් කසුකුසු. ආමුදුර විනාඩි 10කට වැස්ස නැවතුවා. හරිද? ආමුදුර මොන ගස්සන්න? ගමේ මිනිස්සු මොන ගස්සන්න අහන්න. උකුල සපාමෙකේ තියෙනවා ඒ වගේම අත්දැකීම්. සුලපනන් බෝ දෙපාර්තමේන්තුවේ මාත් එක්ක මගෙන් ඉල්ලීමක් කළා. ඒගොල්ලෝ අද්භූතයෙන් හදාගත්ත ගස් කීපයක් හදන්න ඕනේ. මට තමයි ඒක දෙන්න ඕනේ. පරිසම් කරන හින්දා අපේ වත්තේ හදන්න ඕනේ. මම කිව්වා අපේ කොන්දේසියක් තියෙනවා. කොන්දේසියට එකඟ නම් හා. මොනවාද කොන්දේසිය ආවම මම කිව්වා වලවල් කඩන්න බෑ. ගැඹුරට වතුර දාන්න බෑ. ගස් වලට එවැනි කොන්දේසි. එයාට ඒ වෙලාවේ තේරුන්නේ නැහැ. මහාචාර්ය සුමනදාස. එයාට ඒක තේරුන්නේ නැහැ වෙලාවේ. මං කියාපුවේ. ඔන්න නියමිත දවසේ කැබ් එකක පටවගෙන බඩුයි ගෝලුයි පැලයි කොකෝ පැලයි දැන් අරන් එනවා. දැන් ඔන්න කන්දේ වලවල් කඩන හදන මං කොහොනේ වලවල් කඩන බෑ. උදුල් පාටවල් 4යි. ඔය ගමතක දා ඒකට එකඟයි පැලේ හදලා ඔක්කොම කරලා දැන් වතුර බාල්දි දාන්න කියලා සේවකෙක් මං කොහොනේ වතුර දාන්න බෑ. කොන්දේසි ඒකයි. මගේ ජොබ් එකත් එක්ක ඉවරයි මේ ටික මැරුණොත් මොකද කරන්නේ මහත්තයා මේ කියන්නේ මං කිව්වා නෑ 11යි 10ට ඉස්සලා හදලා උතරින් පල්ලෙහාට එන්න. එච්චරයි මම කියන්නේ. කියලා මම පල්ලෙහාට ආවා. ඇවිල්ලා මම දැන් ඔෆිස් එකේට ඇවිල්ලා වාඩියට පටන් ගත්තා වැස්සා. හරිද? අර මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ අපේ මැනේජර්ලා ඉන්න ගෑනුලා මෙයා ඉන්න. එයා කුඩේම අරගෙන දුවනවා අර කට්ටිය අරන් එන්න පල්ලෙහාට. කොක්ක බල්ටික නියමෙටම තියෙනවා. මේ තාක්ෂණික සම්සංශය දව තිබ්බා. ඒක දවසින් දවස උගන්නලා
මේ වැඩේට තමුන්නාසලා ශක්තිමත් කරලා වසවිසි නැති ගම වසවිසි නැති කෑම නිෂ්පාදනය කරලා හොඳ අලවිපලක් හදලා දෙන්න තමයි මම හිතන්නේ මගේ හිතට කරන්න පුළුවන් දේ. ඒක හදලා දුන්නද ඒක පටන් ගත්තද මම ඉතින් ගියා. උකුලි මං ආවේ. ඒක පටන් ගත්තා හදලා දුන්නා මං ආවා. හරි. එහෙනම් මේ විතර කියන රාග වලින් මම එක රාගයක් කියන්න. බිලාවල් රාගය. කවුරු හරි සංගීතය කරපුවා ඉන්නවනම් තෙරේ බිලාවල් රාගය નિયમિત හෝරාවේ. හැම වෙලාවටම ඒක පුරුදු කරන්න බෑ. ඒ හෝරාවේ බිලාවල් රාගය හරියට වාදනය කළොත් වලාකුළු ටික තේරම ආකර්ෂණය කරන්න පුළුවන් කෙනෙක්. මේක සීගිරි උඩට කරන්න බෑ. අයියේ රාවණට වීණාවක් තිබුණා. රාවණ හත්ත කියන්නේ ඒක. වීණාව අපේ. ඔබ ඒක කරන්නේ. සීගිරිය උඩට වලාකුළු ටික ඔක්කොම එක්ක වුණාට පස්සේ මේඝ මල්හාර රාගය. මේඝ මල්හාර. මේඝ කියන්නේ වැස්ස. මල්හාර රාගයේ ප්‍රවේදයක් එකක් මේඝ. මේඝ මල්හාර රාගයේ වාදනය කළොත් පළවෙනි ජල අංශුව හැදෙනවා. වැහි පිළිතේ තියෙන්නේ ඕක. ඔය රාගය. ඒ රාගයේ වාදනය කරපුවාම වයිස් වැස්ස පටන් ගන්නවා. වේලන් දෝන්න. ඒ සඳහා දීපක් රාගය. මේ සංගීතය පොලිසිය මහතුරු අර අල්ලගෙන ඉන්නවා වේග මාපකය. වාහනේ හයිය යනවාද කියලා අහන්න. ඕක අවලංගු කරන්න පුළුවන්. හැබැයි මම ඒක කියන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒක අවලංගු කරන්න පුළුවන්. රාගයේ බහිරවි. බහිරවි රාගය හරියට වාදනය කරලා ඒ DVD එක කාට් එකේ ප්ලේ කරමින් ගියා නම් අරගොල්ලන්ගේ කැමරාව පිස්සුනට නෝ. එහිඳ සංගීත තරඟයකදී තරඟයට මුහුණ දෙන ළමයා බහිරවි රාගයෙන් ගීතයක් ගායනය කළොත් එයින් පස්සේ කාටවත් වාදනය කරන්න බෑ හරියට ශ්‍රුති අවුට්. මෙවැනි දක්ෂකම් තිබිච්ච සමුන්නාසලා කොහටද ගියේ? මං අහන්නේ ඒකයි. එඳ අදාළ නැහැ මට මේ පැත්තත් මේ පැත්තත්. ඒක වෙන දවසක උගන්වන්න. මම උගන්වන්න ගන්නේ ශාකයටයි මෙන්න මේක. පණ ප්‍රාණය තියෙන මේකේ. මේ ප්‍රාණය තමුන්නාසලාගේ ඇඟේ තියෙනවා. ඒක අනුව තමයි වාතයයි පිටයි සෙමයි තමුන්නාසලාගේ ශරීරය හදලා තියෙන්නේ. සිරුර හදලා තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ කොහොමද කියලා බලන්න තමයි ඉපදෙන වෙලාවට අපි මේ කේන්ද්‍රගත කරන්නේ. ඉපදීම කේන්ද්‍රගත කරනවා. තමුන්නාසලා ඉපදෙන තැන කේන්ද්‍රය. මේ මෙතන තමයි කේන්ද්‍රගත වෙන්නේ. ඔකට කියන්නේ කේන්ද්‍රය. ඉපදෙන්නේ ගර්භාෂයේ වතුර බෑග් එකේ අතුරු අන්තරික්ෂ කිරණ යන්නේ නැහැ. ඒක ආරක්ෂිත සිවියක්. ඒක ඉපදෙනකොට කැඩෙනවා. කැඩෙනකොට මේක වටේ තියෙන ග්‍රහලෝක ටික. ග්‍රහලෝකයේ සූර්යාගේ ආලෝකය. ඒක ග්‍රහලෝකයකට වැදිලා ග්‍රහලෝකයක එක්කව කරලා නාභිගත කරන මේක රවුම් හින්දා. ආලෝකේ වක්‍ර වෙනවා ග්‍රහලෝකයට වැටෙනවා. මේ නාභිගත වීම තමයි මේ පරිශ්‍රණය. ඒක උඩයි මම කියන්නේ මම 2040 අගෝස්තු මාසේ 15 වෙනි පස්සේ සැප්තැම්බර් 15 ඉස්සෙල්ලා මැරුණා කියලා. දැන් මේ වෙලාවේ ඉපදෙන ළමයා ඉපදෙනවා නම් මෙතන ඉන්නේ සෙනසුරා නම් සෙනසුරා නාභිගත වෙනවා ශනි මෙතන. මෙතන ඉන්නේ ඉර රවි නාභගත වෙනවා. හරි හතරේ. මෙතන ඉන්නේ බුධ නාභගත වෙනවා. ගුරු. මෙතන ඉන්නේ සිගුරු නාභගත වෙනවා. මේක මේ කොලේ මට හම්බ වුණාම මම තමනුසලා ගැන කියන්න දන්නවා. වාත පිත්තකාරයක්ද කියන්න පුළුවන්. තමුන්නාසේ වාත පිත්තකාරයෙක්. හිමින් වැඩ කරන්න බෑ. තේරුණා නේද? එක තැනක තියන්නත් බැරි වුණා. හේතුව තමයි තමුන්නාසේගේ අන්ධහරු සහ සූර්යයාගේ ක්‍රියාත්මක වීම. ඒක තමයි එහෙම තමයි ඔය සිරුර හැදලා තියෙන්නේ. මේ විදිහට ඇඟ ගැන කතා කරන්න පුළුවන් මේකේ. සම්පූර්ණ.
සූර්යාගේ ආලෝකය හඳ හරහා පරාවර්තනය වෙනවා. ග්‍රාහක වටේ තියෙන ග්‍රාහක ආලෝකයක් හරහා. ඒ හින්දා හඳ කොතනද තියෙන්නේ කියලා හොයනවා. හඳ තියෙන තැන හොයාගන්න මේක 27ක් කලාප තියෙනවා 27ක්. ඒ 27 අනුර කලාපේ නම් ඒ වෙලාවේ හඳ තිබ්බේ උපන්නකට අනුර. අනුර රැකතයි සෙනසුරාට කොහොමද සෙනසුරා ඉන්නේ කියලා බලනවා. මෙවැනි මහා විද්‍යාවක් මහා විද්‍යාවක් තාරකා විද්‍යාවයි සෙප්පට විද්‍යාව කියන්නේ යක්ෂ ගෝත්‍රිකගේ ජ්‍යොතිෂය සහ ඉන්දියානු ජ්‍යොතිෂ විද්‍යාව සියල්ල හදාarලා මම මවිතයටපත් වෙන්න තමුණාසලා දැනුම ගැන ඔය සේරම සෙප්පට විද්‍යාවට පරාදයි සෙප්පට විද්‍යාව කියන්නේ යක්ෂ ජ්‍යොතිෂය ඉන්දා කුමේ කොසිකරන්නට ජ්‍යොතිෂය අවශ්‍යයි නකරන්න තුදාන්න පමේක නැකත ඒක ගැන මම කතා කරන්න කියන්න පස්සේ කවද්ද වපරන්න ඕන කියලා. මේ ප්‍රාණය ගස් වලට තියෙනවා. ගස් විසින් තමයි මේ ග්‍රහලෝක පාලනය කරන්නේ. ග්‍රහලෝක විසින් ගස් පාලනය කරනවා. අංග්‍රහක පාලනය කරන ගහ තමයි මොරගහ. මොරගහ. අංග්‍රහක ප්‍රශ්නයක් තිබුත් අපි මොරගහේ බේත් ගන්නවා. මොරගහට කියන්නේ ගම්මාළු කියලා අපි. නමුත් තමනසල පාවිච්චි කරන ගම්මාළු නෙවෙයි. අංග්‍රහකට සම්බන්ධ හින්දා මොරගහ අංග්‍රහගේ මහදසාව අවුරුදු 7යි. එන්න මොරගහක ගෙඩි හැදෙන්න ඕන අවුරුදු 7ක සැරයක්. තේරුණාද? එහෙනම් පුළුවන් ද ගෝයන්ගහට තමුන්නාසල නැව වෙලාවට මේක වපුරලා අස්වැන්න ගන්න. වැරදුන උතන. දේශීය බීජ වැරදි විදිහට හරියට සාත්‍රය ගන්න තු ක්‍රියාත්මක කරන්න ගියොත් අසාර්ථකයි. රතන සූත්‍රයේම අවලංගුනේ උකට. නැත්නම් රතන සූත්‍රය හොඳ දෙයක්. රතන හම්දුරට බැලුනේ ඒ සූත්‍රය හැටියට ඉගෙන ගන්න තිබුණේ නැහැ. ඒ හින්දා අපි මේක වාදනා කරනකොට පෙන්නමු දුසූරේ දුස්ස වර්ණාවලිය මේ කොට විතරක් මම විස්තර කරනවා. මම කැලෙන්ඩර් එක ගන්න අවුරුද්ද සැරයක් ඒක බලන්න පුළුවන්. මේ අවුරුදු ඉවර වෙනවා කියලා කියනවා නේ. සූර්යාගේ දුස්ස වර්ණාවලිය ගත්තොත් නැනෝමීටර් 390 ඉඳලා 760 දක්වා කලාපය. මෙන්න මේ කලාපය. අපිට වෙන්නේ මොකද මේක දකින්න මේ මෙතන තියෙන ආලෝක ටික. ගම් පාට, නිල් පාට, කොළ පාට, කහ පාට, තැඹිලි පාට, රතු පාට. ජූනි 21 වෙනිදාට රතු. නැත්නම් දෙසැම්බර් 21 වෙනිදාට රතු. සැප්තැම්බර් 23 නැත්නම් මාර්තු 21 දම් පාට. දම් පාටට මුල් ඇදෙනවා. සූර්යාගේ දම් පාට වර්ණයට මුල් ඇදෙනවා. ඔයගොල්ලෝ මේ වර්ණ ටික දකින්නේ නැහැ. හැබැයි පුළුවන් ක්‍රිස්මයක් කරා ගැටුවොත්. ක්‍රිස්මයක් කියන්නේ වීදුරු පිරමීඩයක් කරා සූර්යාලෝකය යවුව දම් පාට, නිල් පාට, කොළ පාට, කහ පාට, තැඹිලි පාට, රතු පාට. ආලෝකය කැඩෙනවා. ස්වභාවික පිරමීඩයක් පෘථිවියේ තියෙනවා. ඒකයි මම මවිතයටපත් වෙන්නේ මේ පිළිබඳව. මේක සමකය, මේක නම් කර්කටකය, මේක නම් මකරය. මේක රවුම් හින්දා මෙහෙම ඉරක් ඇහුව පිරමීඩ දෙකක් හැදෙන්නේ. මේක පිරමීඩයක්, මේ අනිත් පිරමීඩය. සූර්යා මාර්තු 21 නැත්නම් අප්‍රේල් මාර්තු 21 එහෙම නැත්නම් සැප්තැම්බර් 23 මෙතන. ඒ වෙනකොට මේ පිරමීඩය උඩ කෙළවරින් තමයි සූර්යාලෝකය ඉන්නේ ලංකාවේ. මෙතන. එතකොට එන්නේ දම් පාට. මාර්තු 21 අගෝස්තු මාසේ සැප්තැම්බර් 23 වෙනිදා එන්නේ දම් පාට. දම් පාට නම් මුල් ඇදෙනවා. ගේ ඇතුලේ තියෙන අර්ථබලලේ පැලවෙන්නේ ඒකට. පිළිකන්නේ තියෙන ඉගුරු ටික මුල් දාන්නේ මේකට. ගස්ලපු ගෙඩිය කපපුවාම ඇතුලේ ඇට පැලවෙලා තියෙන්නේ මේකට. දැන් තේරෙනවද? එහෙනම් අපි බීටවන් දාන්න ඕනේ ඒ වෙලාවේ. මෙන්න මේ කාලසටහන තමයි අපි හදාගන්න තියෙන්නේ. ඒක තමයි සුද්ධ වැද්දා කිව්වේ. ලංකා රටපොද්ද හදාගන්න වන්න නැත්නම් මිනිගැට්ටිය. වෙසක් කාලෙමත් කැලෑපොච්චට මං ගත්තලා. කුකම්පොච්ච බිම්පොච්චට පට ඇරලා. නිකිණි මාසේ පොය දිනපොත දිනපාම මේබි. නිකිණි මාසේ පොයට දවස් 5කට මෙහා පැත්තේ. ඇයි ඒ? නිකිණි වැස්ස වැස්ස ඒක දම්පාට ඇවිල්ලා තියෙන්නේ. හරි? එතකොට මේ දම්පාට මේ හැටි තියෙනකොට මොකද වෙන්නේ? මුල් අදිනවා. තව ඩිංගක් උඩේම නිල් පාට මුල් ඇදෙනවා. පුවගොස්වලේ මුල් එළියට දාන්න ওই මාසේ. තව ඩිංගක් උඩට ගියවම කොළ හැදෙන්නේ ওই මාසේ.
නිමිති කොළ එහෙම හැරෙම පළල්. තමුන්නාස හිතනවාට ගිය අවුරුද්දේ ගෝව හැදුවා හෙන්න ගෙඩියක් හැදුනා මේ සැරේ නෑ නේ. ඇයි ඒ නියමිත වෙලාවට හදලා. ඒක අහුුනේ නෑ ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඉන්නේ කහපාට පුරුක් ඇදෙනවා. පිස්සු ඇහිලා වගේ වැල දුවන්නේ. වට්ටක් වලට පිස්සු ඒලාවේ. ඔයගොල්ලෝ බලනවා කොහේ මොකද වෙන්නේ කියලා. ඔහේ සයිලන්ස් එකකින්ද එකපාර දුවන්න ගන්නවා. ඊට පස්සේ ඉන්නේ තැඹිලි පාට අතු බෙදෙනවා. එයින් පස්සේ ඉන්නේ රතු පාට මල් පිපෙනවා. මේ කාලසටහනට ගස් හදන්න ඕන. තේරුණාද? මේකටයි ගස් හදන්න ඕනේ. මම ගස් හදන්නේ මේ කාලසටහන. කල්යල් බලාගෙන ඉතින් අපේ පරණ භාෂාවේ තුන මේකට කල්යල් බලාගෙන ඉතින් මේ විද්‍යාවේ තමුනාසලා පුදුමාකාර වාසනාවන්ත මිනිස්සු. අපි ඉන්නේ මේ රේඛාවට ව්‍යාස කරන යමල කුඩි. මේකේ අංශකයක් කියන්නේ සූර්යයාට දවස් මෙතන අංශක 6 යමල කුඩි දවස් 3.9ක් යනවා. ඒ කියන්නේ දවස් 4ක් යනවා එක අංශකයක් යනවා. අංශක 6 යමලක් යනවා දවස් 23ක් යනවා. මේකයි මේ 23 වැදගත්කම තියෙන්නේ. 23 මම කිව්වේ ඉස්සෙල්ලා 23 අමාර කතන්දරේ. අද දිනම දවස් 23 අමාරක් යනවා. එහෙනම් මාර්තු මාස 21 වෙනිදා මෙතෙන් ආවට ලංකාවට එන්නේ අප්‍රේල් 13 වෙනිදා. දවස් 23 ගියාම මම ඒකයි කියන්නේ තමුනාස නවුත රාවණගේ මිනිස්සු ගණන් හදන්න පුළුවන්. මේක එච්චර අමාරු කාරණාවක් නෙවෙයි. ඒ හින්දා අපිට මාර්තු 21 වෙනිදා උපුරන්න බෑ. මාර්තු 21 වෙනිදා සූර්යයා සමකයට ආවට අපි යල්කන්නේ ඔයගොල්ලොත් එක්ක වැඩ කරන්න එනවා. මාර්තු 21 වපුරන්න බෑ. ඒ දම්පාට එන්නේ සමකයට. අපිට දම්පාට එන්නේ ලංකාවට ඊට දවස් 23කට පස්සේ. ඒ කියන්නේ අප්‍රේල් 13. එහෙමනම් අප්‍රේල් 13 වෙනකොට අපේ වී ඔක්කොම කුඹුරේ තියෙන්න ඕනේ. එහෙනම් සිංහල අවුරුදු කන්න නම් වපුරලා ගොඩට වරෙලා. කිව්වේ මේ කතාවට. මතක තියෙනවා. සිංහල අවුරුදු කන්න නම් වපුරලා ගොඩට වරෙලා. ඇයි ඒ? මේ මාර්තු 21 වෙනිදා සූර්යයා ලංකාවට ආපුවම නවම් මාසේ. ඒකට කියන්නේ නවම් මාසේ. නවම් මාසේ තමයි අපි ගොවිතැන් ආරම්භ කරන්නේ. නවම් මහේදී කැලයට වැදීලා මසක් පමණ කල් වල් කොටාලා. මැදින් මාසේ දීවල් ගිනි තබාලා කුරහන් වපුරම කම්මල බලලා. මතකද මේක? ඊළඟ මුල් කර්මවල ඉස්සලා වපුරන්නත් ඕනේ මාසෙකින්. මාසයක් කල් තියෙනවා අපිට මේ වැඩේ කරන්න. එකපාරට දඩබිඩි ගාලා අද කෙටුවා හෙට දාලා හරියන්නේ නැහැ. පොළවේ සිද්ධ වෙන්න ඕන වැඩ ටිකක් තියෙනවා. සුද්ධජීවී ක්‍රියාවලිය පොර ටික බුරුල් වෙන්න සුද්ධජීවීන්ට පොළව බුරුල් කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒ සඳහා අවුවයි වැස්සයි දෙකම ඕනේ. දවල්ට අවුව, හවසට වැස්ස. සංවහන වැස්ස තියෙන ඔය වෙලාවේ. ඒ වෙලාවේ පොළව බුරුල් වෙනවා. ඒ හින්දා හී පරණ වී දකි. හීය පරණ කරගත්තොත් තමයි වී දකින්න පුළුවන්. කොළ පරණ ගිනි දකි. හේනේ කොළ පරණ කරගත්තොත් තමයි ගින්දර දකින්න පුළුවන්. මේවා තමුන්නාසලට උගන්වන්න මට එච්චර අමාරු වෙන්නේ නැහැ. තමුන්නාසලන්ගේ වයස තමුන්නාසලා ඉන්නේ නියම වයසේ. අපි කියාදියක් තියෙනවා අපිට නෑ. ඔව්. දැන් තේරෙනව නේද? ඒකයි මම කියන්නේ. ඒ හින්දා අපි ඊළඟ සැරේ මාර්තු 21 කට මොකද්ද කරන්න තියෙන්නේ? මාර්තු මාස 21 වෙනිදා කුඹුරු කොටන්න පටන් ගන්න. තේරෙනව නේද? කරලා බින්හි හැම සමගත් නියරක් කැටුම බින්හි යහලා නියරක් කොටලා දානවා. මොකටද? සුද්ධ ජීවීන්ට පෝර කරන්න. සති දෙක පසුව දෙහියේ හියත් යන. සති දෙකක් යන දෙහිය අහන්න. කරමු ওই විදිහටම කරමු. වරදින් නෑ තමුන්නාසලට. තමුන්නාසලගේ අස්වැන්න උගත්නේ පුසල් 60 නම් ඊට වැඩි අරන් දෙන්න මල්ල ඇස්ති. හරි මේ ක්‍රමයට ගියොත්. එතකොට මෙතන මතක තියාගන්න මාර්තු 21 වෙනිදා ජූනි 21ට දවස් 92යි. 92 වෙනි දවසේ පීදෙන්න ඕන ගහ. එහෙනම් කරන දෙයක් ඉක්මනට කරන්න. 92 පස්සේ ගහ වැඩෙන්නේ නැහැ. වැඩෙන්න ඕන නම් රසායනික පොහොර දාන්න වෙයි. ස්වභාවිකව වැඩෙන්නේ මේ දවස් 92 විතරයි. හරි? ඒ 92න් අපිට නැති වෙනවා යල් කන්නේ දවස් 23ක් නේද? ඇයි අප්‍රේල් 13 වෙනිදාට එපායි? එතකොට 92න් 23 ගියාම දවස් 69යි යලේදී ගොයන් ගහක් හැදෙන්නේ. එහෙනම් වැඩිමල් වී දාන්න පුළුවන්ද? බෑ. යලේදී වැඩිමල් වී දාන්න බෑ. මෙන්න මේක දාන්න ඕනේ. මේ මහේලාද ගන්නේ පරක් වෙච්ච ඉඳන් තමයි මේක එවන්නේ. මහාට මේ වෙලාවේ අපිට මේක වන්දියක් ගෙවන්න වෙනවා. දුක් විඳින්න වෙනවා.
ටිකක්. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට ටෙලිෆෝන් කරන්න. හරිද? ඒකේ සාත්‍රය දන්නවා. කපුවට පුළුවන් ඕන දෙයක් කරන්න. ඒ වගේ මම ඒකේ සාත්‍රය දන්නවා. එහෙනම් බය වෙන්න එපා. මේක ජලේ. ඒකයි කියන්නේ බිත්තර වී හදාගන්න. අපිට යාට දාන්න. ඔය ටිකේ. හරි? එතකොට දවස් 69. හැදෙන්නේ 69. ඒ කියන්නේ මාස දෙකයි. පැහෙන්න මාසයක් යනවා. ඕනෑම ගොයම පැහෙන්න මාසයක් යනවා. ඊටු ටික හැදෙන්න. එහෙනම් මාස දෙකයි හැදෙන්න තව මාසයක් පැහෙන්න මාස 3 වී තමයි යලේ දාන්න පුළුවන්. 3:03මාරේ. 3:03මාරේ. ඔච්චර දාන්න පුළුවන්. ඊට වැඩි මල්වියක් දාන්න බෑ. එතකොට මේක හරියටම අපි දාපුවම අප්‍රේල් මාසේ 13 වෙනිදා වෙනකොට එන්නේ දම්පාට නම් ඊට පස්සේ ගිහිල්ලා මැයි මාස වෙනකොට එන්නේ කොළ වර්ණය කොළ හැදෙන්නේ දැන් ගහ ලොකුවට හැදෙනකොට පෝරෝනේ ඒ වෙලාවට පෝරෝනේ ගොයන් ගහ පෝර තමයි අකුණු නයිට්‍රජන් 170ක් වායු ගෝලයේ තියෙන්නේ ඒක කවදාවත් පොළොවට ගන්න බෑ පොළොවට ගන්න නයිට්‍රජන් තිර කරන සාක කියලා අපි කියන්නේ ගිනි සීරියා වගේ ඒ වගේ පොළොවට ගන්න පුළුවන් මුල් වලට ගන්න පුළුවන් ඉතින් ඕක කරන්න පුළුවන් කුඹුරේ හැබැයි නයිට්‍රජන වායු ගෝලයේ තියෙන නයිට්‍රජන 170ට පොළොවට ගන්න පුළුවන් ලොකු විදුලියක් පාවිච්චි කරලා කරන්ට් එකකින් යූරියා ගන්න පුළුවන් ඒක තමයි අකුණ එක අකුණයි ගහන්න ඕනේ කෙලිම නයිට්‍රේට් වෙලා ඉන්නේ පොළොවට නයිට්‍රජන කවදාවත් ගහකට ගන්න බෑ නයිට්‍රේට් ගන්නෙ එතකොට නයිට්‍රජන නයිට්‍රේට් කරන්නේ අකුණු වලින් මොන තමුණාසලා හිතෙන්නේ කොහොමද තමුණාසලා මිනිස්සු දක්ෂකම මට උන්ට දැනයි පුණා. කියන්නේ මම ගොන්ජාලා දින්නවා. ඔය අකුණු ගැහුවා. සම්පූර්ණ වෙලා ඔක්කොම කිසි තිබ්බා වුණා. පිටිනාල වුණා. නයිට්‍රේට් පොර වැඩි. තනිකර මතක තියාගන්න පොර. ඒ හින්දා ඒ වෙලාවේ ඒවෙන් තමයි ගහ හැදෙන්නේ. නයිට්‍රජන් වලින්. එක්සත් ජාතීන්ගේ සංවිධානය තීන්දුව කරනවා ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නය නයිට්‍රජන්. දැන් නයිට්‍රජන් අවභාවිතය. ඒ හින්දා නයිට්‍රජන් භාවිතය පිළිබඳ හොඳ දැනුමක් අපි අරගන්න ඕනේ ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. කත්මන්දු වලදී තමයි මේ සාකච්ඡාව තිබ්බේ. මේට අවුරුද්දකට එහා පැත්තේ. සාකච්ඡාව තියලා ඒගොල්ලෝ තීන්දුව කරනවා අපි ශ්‍රී ලංකාවට යා යුතුයි. ශ්‍රී ලංකාවේ මේ දැනුම තිබුණා කියලා. ඔවුන් ශ්‍රී ලංකාවට එනවා. පරිසර අමාත්‍යාංශය සංවිධානය කරනවා. ඒකේ ශ්‍රී ලංකාවේ දේශකයා මම. විද්‍යාඥයෝ 110ක් ලංකාවට ආවා. මගේ දේශනේ තිබ්බේ. ඒක නම් කිව්වේ කොළඹ කතිකාවත. කොළඹ කතිකාවත වර්තමාන ජනාධිපතිතුමා ප්‍රකාශයක් යවනවා කොරෝනා හැදෙන්න කලින්. එක්සත් ජාතික සංවිධානයේ අවුරුදු 75 සම්පූර්ණ වෙච්ච වෙලාවේ අපේ සුබ පැතුම්. මේ වෙලාවේ නයිට්‍රජන් පිළිබඳ කතිකාව වේදිකාවක් කරගන්නවා නම් මම කැමතියි. වර්තමාන ජනාධිපතිතුමා එක්සත් ජාතික සංවිධානයේ මේ ලිපිය යවුවා මම හොඳම දන්නවා ලිපිය මන් ගාව තියෙනවා. මේ ඉඳන් මේ නයිට්‍රජන් කතිකාවත ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේක සමාජගත කරනවා ඉස්සරහට. හැබැයි මේ සමාජගත කරන්නේ එක්සත් ජාතික සංවිධානයේ කොළඹ කතිකාවත අනුව. එහෙනම් කියාතෝ කතිකාවත ඒ වාගේ මේක කොළඹ කතිකාවත අනුව යන්නේ අපි තමුණතල ආඩම්බර වෙන්න ඕනේ. අපේ තිබුණේ අකුණු ගහන ඉස්සලා වපුරලා ඉවර කරපේලා. හරිද? අකුණු ගහනවා ගොඩක් ලක්දලට. තමුණතල පොරවන දෙපළේ මුස්සලෙන් දුටාට. වැඩි හරියක් අකුණු වදින්න මෙයාට. අකුණු පොළවට එන්න ඕනේ නැහැ. උඩ අකුණු ගහපුවාම මාතලේ අකුණු ගහුවත් මේ තියෙන වතුරත් එක්කලා වැටෙන්නේ මෙහාට. අහපව්. එහෙනම් මේක ලොකු විද්‍යාවක්. ඊට පස්සේ මෙතන මේ ගොයන් ගහට අතු දාන්න වෙලාවක් නැහැ. යලේ මේ දවස් එකම තමයි තියෙන්නේ. එන්න පඳුරු දාන්නේ නැහැ. යලේදී ගොයන් පඳුරු දාන්නේ නැහැ. මෙන්න විද්‍යාත්මක හේතුව. යලේදී බණ්ඩක ගහක් හදන්න. ගහ උසුව යනවා. මහේදී හදන්න එතනම අතු දාන්න. එකම දන්න. ඇයි මේක කියලා දෙන්නේ නැත්තේ මේ රටේ? කල්යල් බලා ගොවිතැන් කිරීම විශ්වවිද්‍යාලය ඉගෙනුවොත් පොර සමාගම වහන්න වෙනවා. එහෙනම් මේක උගන්වන්නේ නැහැ කවදාවත්. ඒකයි මම ජනාධිපතිතුමාට කියන්නේ මම කියලා තියෙන ඔක්කොටම දේශීය කෘෂිකර්ම උගන්වන විශ්වවිද්‍යාලයක් හදන්න. ඒක ටික අපි කරන්න. අපව ගොවියන්ගේ ළමයි දාන්න ඒක. උගන්වන්න අපි දන්නවා. ගොවියන්ගේ ළමයි ගෑන්ගේ ඥානෙ තියෙන කෘෂිකර්ම ඥානෙ. උගන්වන්න අපි ලේසි.
ජානයක් වෙනස් කරන්න කාටවත් බෑ. ඒ හින්දා ලේසි. ඒ හින්දා ගෝයන් ගහ උස යනවා. උස යන හින්දා වැටෙනවා. බනින්න එපා වනසංශ දෙපාර්තමේන්තු මහතුන්ට මේ ගෝයන් ගහ බිම වැටෙනවා කියලා. ඇයි? අනිවාර්යෙන් උස යනවා. යලේ. මහේදි නෙමෙයි යලේ. උස යන හින්දා ගෝයන් ගහ වැටෙනවා. මතකද යාර ගෝයන් ගහ වැටෙනවා. මොකක්ද කරන්න ඕනේ නේද? තේරුම් ගතුව කරන්න. දෙකයි කාරණා තියෙන්නේ. එකක් ළඟ ළඟ වැටෙන්න නැට දාන්න. යලේදී වපුරනට ගණට වී ගහන්න. කොහොමද ගහන්නේ? වී වල හැටියට. වපුරන්නේ 60 වී නම්, ඒ කියන්නේ දවස් 60 වී නම් වපුරන්නේ. බලුවඩියට 60ක් වැටෙනවා. වපුරන්නේ. මොකද බලුවඩියට 60ක් වැටෙනවා වපුරනවා කියන්නේ? ඇල්සෙන් බල්ලෙක්ගේ අඩියටවත් පුළුවන් 60ක් වැටෙන්න දාන්න. අලියෙක්ගේ අඩියකටවත් පුළුවන්. එහෙනම් මම යනවා ඌව වෙල්ලස්සට. ඌව වෙල්ලස්සට ගිහිල්ලා නාගල රජමහා විහාරයේ නායක හාමුදුරුවන්ගෙන් අහනවා හාමුදුරුවනේ මට මෙහි ඉන්න නාකි මිනිහා වෙලා දෙන්න. බිබිලේ මුල්ලේ ඉන්න මිනිස්සේ අවුරුදු 107ක් වයසයි කිව්වා. මම එතෙන්ද යනවා. රවුල වවාගත්ත මේ මිනිහා ඉන්නවා. මං ගා ෆොටෝ එක තියෙනවා. හඬපටියක් තියෙනවා. කොහු කුඹුරේ රටේ රාළගේ අන්තිම මුණුබුරා. එතනින් හරිය කවුරුවත් නැහැ පවුලේ. කොහු කුඹුරේ රටේ රාළලා කියන්නේ ඌව වෙල්ලස්ස කැරැල්ලේ පතාක නායකයෙක්. ඔහුගේ විස්තරත් මම ඇහුවා. එයා කියනවා අපේ සීයාගේ අත පුරාම මයිල් යකෙක් වාගේ. බඩ මහත ඇස් දෙක එළියට පැනලා තියෙන්නේ. එයා දවසක් කුඹුරේ ඉන්නකොට රාජසිංහ රජුගේ හේවාව වෙනවා ආදායම් බදු දෙනවා. අපේ සීයා දැකලා බය වෙලා දිව්වා. රජුලන්ට කිව්වා අමුතු මිනිහෙක් ඉන්නවා කියලා. රාජපුරුෂ එව්ව අරන් යන්න කියලා. අරන් ගිහින් බලපුවාම මහා අමුතු මිනිහෙක්. ඒකට රජුලන්ට ආස හිතලා වාසකමක් දෙනවා. කුඹුරේ හිටපු හින්දා කොහු කැරලි වගේ මයිල් ළඟේ තිබුණ හින්දා කොහු කුඹුරේ රටේ ගා. අන්‍යයාගේ අන්තිම මුණුබුරවට හම් වෙන්නේ. එයාගෙන් මං අහුවා මොකද්ද මේ බලුවඩිය කතන්දරේ? මහත්යෝ අඩිය කියන්නේ පියවර. අඩි ගෝදුව නෙවෙයි. අඩිය කියලා යම්. අඩිය උස්සලා යම්. අඩිය ඉස්සර මොල්ලා යම්. මහත්යෝ අඩිය කියන්නේ පියවර. මහත්යෝ බලුවඩිය කියන්නේ බල්ල කකුල මාරු කරන දුර. හරිද? කකුල මාරු කරන දුර අඩිය එකමාරයි කවේ ඇස 60කට වපුර ගන්න. මොන හිතෙන්නේ තමුන්සලට? මේ භාෂාව මරුණොත් මේ කතාව මරුණොත් තමුන්සල සංස්කෘතිය ඉතුරුලා තියෙයිද? යක්කුවා මහත්යෝ යලේ අහස විශ්වාස කරන්න පප වේලාවේ වහින්න දන්නේ නැහැ. ගොඩාගේ බඩට යටින් ගහන්න කිව්වා. එහි හාන්නේ ගොන්නු ඌව වෙල්ලස්සේ. මීහරක් නෙවෙයි. එින්ද ගොඩාගේ බඩට යටින් ගහන්න කිව්වා ඇනෙන්නේ. ඊට පස්සේ මහේ මෙතන දවස් 23යි. මෙතන 92යි. දවස් 115ක් 115ක් ගොයන් ගහ හැදෙනවා. එඳ දාන්නේ වැඩිමාල් වී මහේදී බාල වී දාන්නේ අස්වැන්න ගන්න බෑ. මහේදී සුවඳල් දැම්මොත් බුසල් 30ක්වත් ගන්න බෑ. යලේදී දැම්මොත් බුසල් 60ක් ගත්ත හැකි. මේක දරගෙන ඉන්න ඔක්කොට විසල්. නැත්තම් ආවට වැඩි වේගෙන් හපව දුවනවා අපි. මේකෙන් මල ඕම් කලා කියලා. එඳ මේක හරියට දැනගෙන කරන්න ඕනේ. මේ හින්දා මහේදී පඳුරු දානවා. උසයන්නේ නැහැ. එඳ වැටෙන්නේ නැහැ. ඒ හින්දා වපුරන්නේ වැඩිමාල් වී මාවී නම් බලුවඩියට අඩි 5ක්. ඒක වපුරන්නේ ගොනාගේ කොන්දට උඩින් මේ අතට. මං අහනවා මේ දැනුම දන්න කී දෙනෙක් මේ රටේ ඇද්ද? අර මනුස්සයා මරුණා. මං ඒක අරන් ආපු හින්දා කියනවා. අපි ඔක්කොටම කියන්න ඕනේ. මේක තමුන්නාසගේ යුතුයකම. ඒ ඉස්සර මිනිස්සු කියන බලුවඩියට තුනක් කඩේ. ඔව් ඒ විවාගය. ඒක මං අර 60 දාවි කිව්වේ ඈ. එහෙම එක මාවී නම් අඩි 63කුත් ඇති. මාවී මාස 6ක්. අගෝස්තු පළවෙනි දින උඩ පුරන්නේ මාවී. ප්‍රෝටීන නැහැ. ශක්තිය තියෙනවා. ඒ නිසා යුදා මුදාවට එහෙම දෙන්න ඕනේ මාවී. බර වෙන්නේ නැහැ. හරි ඒක දින ප්‍රෝටීන. මේ ශක්තිය මාවී වල. අස්වැන්නත් හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. වාසනාව තියෙනවා මාවි ගාවට පුළුවන් කළුතරයි ගම් පහයි ඔය වගේ තැන. මේ පැත්ත බෑ. හරි? එතකොට දැන් එහෙනම් මේ කතන්දරේ අපි දැනගෙන වපුරමු. ඊළඟට
මේ බලුවනේ 65ක් වටින වපුරන්න ඕන. එහෙම නැත්නම් වල් ගලවන එක නවත්තන්න ඕන. යලේ වල් ගලවන්නේ අපි. ඇයි ඒ? යලේ තමයි කෘමීන් ගොඩක් ඉන්නේ. කෘමීන්ට විරුද්ධ සතා ඉන්නේ මකුළුවා ඉන්නේ වල් වල. කුඹුරේ වල් නැත්තම් මකුළුවා නැහැ. අනිවාර්යෙන් කෘමීන් ඇවිදින් ගොයම කනවා. ඊට පස්සේ අන්තිම යලේ ගොයන් ගහ උස යනවා. උස යනක නවත්තන්නේ තුනස්ස ගිරාපලා කුඩ වැට්ට. ගොයන් ගහට තනකොළ ගහ හැරමිටියක්. එඳ යලේදී අපි ගොයන් වල් ගලවන්නේ නැහැ. ආයි එතකොට ගොයම යට කරන්නේ නැද්ද වල් වල කියලා? ඔව් යට කරනවා. ඊට ඉස්සෙල්ලා ගොයම උස්සන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? වල් පැලෙන්නේ සූර්යා මේසෙට ආපුවම. එහෙනම් මේසේ වැපිරීමක් නැත. බොහෝ වල් පැලවේ. මේසේ වැපිරීමක් නැත. ඇයි ඒ? අවුවයි වැස්සයි උණුසුමයි හරියට වල්ලට පැලවෙන්න. එහෙනම් අප්‍රේල් මාසේ අවුරුද්දෙන් පස්සේ වල් පැලවෙනවා. ඊට ඉස්සෙල්ලා ගොයන් ගහ උස්සන්න ඕනේ. ඒකයි කියන්නේ සිංහල අවුරුදු කන්න නම් වපුරලා කොටට වටලා කියලා. මේ සියල්ල අපි තේරෙන භාෂාවෙන් කතා කරන්න ඕනේ. තේරෙන භාෂාවෙන්. නැත්නම් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඔළුව අවුල් කරගන්න එපා. ගොඩාක් දැනුම් මට අද ඔයගොල්ලන්ට දෙන්න බෑ. එහෙම දුන්නොත් මම දන්නේ නැහැ කොච්චර GB තියෙනවද කියලා. 1 GB වෙලා තිබ්බොත් ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මේක බෑ. ඊට පස්සේ ඒ හින්දා GB ප්‍රමාණය කොහොමද කියලා දන්නේ නැති හින්දා මේ ඔක්කොම ඇතුල් කරන්න මට අද බෑ. මේක අවුල් වෙලා යන්න පුළුවන්. ඒ හින්දා මෙන්න මේ කතන්දරේ හොඳට මතක තියාගන්න. මේක තමයි කල්යල් බලා ගොවිතැන් කිරීම කියලා කිව්වේ. එඳ යල නවම් මහේදී කැලයට වැදීලා මතක් පමණ කල්වල් කොටාලා මැදින් මාසේ දීවල් ගිනි තබාලා කුරහන් වපුරුමු කරුවල බලාලා මහට වෙසක් පොසොන් මස බින් තෝරා ගන්නට ඇසල නිකිනි මස බින් පීරා ගන්නට බිනර මහේ වැටකොටු අහුරා ගන්නට වක්මස පුර වපුරන් මොකටද අටුපුරවල අටුපුරවන්න වක්මස පුර වපුර ගන්න ඕනේ ලෑත් වෙන්න සමුනාසෙලා උදව් කරන්න මම ලෑස්ති වෙලාව මට මදි බොහොම මදි මම පාන්දර එකට විතර නිදාගන්නේ ආයේ 4 වෙනකොට මම ඇරෙනවා ඒ තරමටයි මම කාලය ඉතුරු කරලා තියෙන්නේ ඇයි මට තව අවුරුදු 19 ජීවත් වෙන්න තියෙනවා මේක තුල මේක කියලා කරලා දීලා ඉවර කරලා යන්න ඕනේ එහෙනම් නැතුනොත් මට ඊළඟ තවත් ආත්මයක් මනුස්ස ආත්මෙ ඉන්න වෙනවා මේ ටික හරියට මම දීලා කියලා බලමු ඒ ටික කරගන්නේ කොහොමද කියලා. මොකද ආත්ම තුනක් මනුස්ස ආත්මෙ දිගටම යනවා මම. මේ තුනක්. තුන්වෙනි ආත්මේ එහා යන්න මම කැමති නැහැ. ආපහු මම හිතමුට යන්න. ඉතින් ඒ ඉඳලා මහා සාත්තරයක් දන්න තමුන්නාන්සේලා මම දන්නේ නැහැ. මොකද මේච්චර පල්ලෙහාට වැටෙන්නේ ඇයිද කියන කාරණාව. ඒ හින්දා ලෑස්ති වෙන්න මේ රසායනික කුසිකර්මෙන් අයින් වෙන්න ඔක්කොට ඉස්සෙල්ලා. ඒ රසායනික කුසිකර්මෙන් අයින් වෙන්න ඉස්සෙල්ලා කල්යල් බලා ගොවිතැන් කිරීමේ දැන් කල්යල් බලා යන එක ගිහින්. ඇයි ඒ? අපි වපුරලා ඉවර කරනවා. නමුත් සුවිශේෂී ප්‍රශ්න ඉන්නවා. එක්ක බීජ නැහැ. එක්ක ආණ්ඩුව ගත්ත තීන්දුව වතුර කන්නට වතුර දෙන්න ගත්ත තීන්දුව පරක් වෙනවා. අපිට ඒකට බලපෑම් කරන්න හරි අමාරුයි. තේරෙනවනේ? ඒ හින්දා අපිට සිද්ධ වෙනවා සමහර තැන්වලදී මේ කල්යල් බලා ගොවිතැන් කිරීමේ පිට යන්න. එහෙම වුණොත් එන ප්‍රශ්න තියෙනවා. එකක් වනසත්තු. දෙක පොර. ඇයි අකුණේම නැන්නේ? පොර. තුන කුමි. ඇයි කුමින්ග රැල්ලට අහු වෙනවා? කුමි. මෙන්න මේ තුනට උත්තර වන්නේ නේද? ඇයි? කල්යල් බලා ගොවිතැන් කිරීම වැරදුණා. කල්යල් බලා ගොවිතැන් කිරීම වැරදුනොත් වනසත්තු ඔය හැමදාමම නෑ හැම කාලෙම නෑ වනසත්තු. අලි කැලේ වදිනවද හැමදාම? අලින්ට පාරට එන්න කාලයක් තියෙනවා. සමහර කල්ල අලි කොහෙ ගියාද නැහැ. එහෙනම් හැමදාම සිරිපාද යනවද සමනල්ලු? නෑ. අනික කාලේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. ඒ හින්දා ඒ රැල්ලට ඉස්සල්ලා අපිට පුළුවන් මේකෙන් බේරෙන්න. කල්යල් බැලුවා. පොර අවශ්‍ය නැහැ අකුණු ගන්න. හැමදාම අකුණු ගන්න අකුණු ගන්න ඉස්සල්ලා අපි වැඩේ කරගන්න. කුමින්ටත් රැල්ලක් තියෙනවා. මේකට ඉස්සල්ලා කල්යල් බලා ගොවිතැන් කෙරුවොත් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් කල්යල් බලා ගොවිතැන් කිරීම අවුල්නේ. අපි කියමු දැන් අපිට පිටර විහම් වෙන්නේ දැන්. මේ වැඩේට අපි අවතීර්ණ වෙන්නේ දැන්. දැන් කොච්චිය ගිහිල්ලා ඉවරයි. එහෙම නේද? කොච්චිය ගිහිල්ලා දැන් පුරාට දැන් නැහැ. ෆෝන බස්ක කයි කාට්ට තේවෙයි. ගියේ බස් එකට අත උසලා වැඩන්නේ. ඒ හින්දා ඒක හිතන්නේ නැතුව අපි දැන් වෙච්ච දෙයට එන්න කියලා. එහෙම ගත්තා නේද?
වෙච්ච දෙයට එන්න තියෙනවා. ඒ හින්දා ඒකට මොන දෙන්න අපි උත්සාහ කරලා ගන්න මේවට බය වෙන්න එපා. මේකට අවශ්‍ය තාක්ෂණය රාවණ ගාව තිබ්බා. මෙහෙම වැඩදුරු කරන්න වැඩි එයා ගාව තිබ්බා. මේ සඳහා වුන් පාවිච්චි කළා බලවේග 5 පෘථිවිය දුවන්නේ බලවේග 5ක් උඩ. මේ මුළු පෘථිවිය දුවන්නේ බලවේග 5ක් උඩ. නියාම ධර්ම 5ක් උඩ. උතු නියාමය, චිත්ත නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය, බීජ නියාමය. මේ නියම ධර්ම 5. මේ පහම අවශ්‍ය වෙන්නේ සංසාර ගමන නවත්තන්න තේරුම් ගන්න. තමුන්වන්ස සංසාර ගමන නවත්තන්නේ නැහැ මම දන්නවා. කොහෙද දාලා යන්නද කුඹුරු? කොහෙද දාලා යන්නද ගම්මන් තැන? නේද? ඒ හින්දා තමුන්වන්ස සංසාර ගමන නවත්තන්නේ නැහැ. ඒ හින්දා වැඩක් නැහැ මේවා මෙන්න මේ තුන පාවිච්චි කරන්න. උතු නියාමය, චිත්ත නියාමය, කම්ම නියාමය. උතු නියාමය. එහි බලය භෞතික බලය. චිත්ත නියාමය ආධ්‍යාත්මික බලය. කම්ම නියාමය අන්තරික්ෂ බලය. මෙන්න මේ බලවේග තුලින් පුළුවන් මෙන්න මේ තුන පාලනය කරන්න. මොකද්ද භෞතික කියන්නේ? සිංහල භාෂාව ලෝකයේ තියෙන අභිරහස් භාෂාවල් 53න් එකක්. හොඳම මතක තියාගන්න. පෘථිවියේ. විශ්වාස කරන පිටසක්වල ජීවීන්ගේ භාෂාවක් කියලා. එයින් නාසා ආයතන තීන්දුව කරලා තියෙනවා අභ්‍යවකාශයට යන හැම යානයකම දෙවෙනි තැනට තමුන්නාසාගේ භාෂාව ඇතුල් කරනවා. එන්න පිටසක්වල ජීවිත පෘථිවියෙන් යන යානයක් හම්බුනොත් ඔවුන්ට ඇහෙන පළවෙනි වචනය ඒ යානයේ අයිති රටේ භාෂාව. රුසියානු වෙන රුසියානු භාෂාව. දෙවෙනියට ඇහෙන්නේ තමුන්නාසාගේ භාෂාව ආයුබෝවන් අපි පෘථිවියේ ආඩම්බර වෙන්න. එන්න මම ආයුබෝවන් කියලා කියන්නේ ආවට ගියාට නෙමෙයි. නැත්නම් මං කියන්න ඕනේ විග්‍රහයාගී. විග්‍රහයාගී කියන්නේ යක්ෂ භාෂාවෙන් ආවස බොහෝ වේවා කියන්නේ. ඒක නොකිය මං ආයුබෝවන් කියන්නේ මේ වචනය අන්තර්ජාලයේ ක්‍රියාත්මක වෙන වචනයක්. විග්‍රහයාගී අන්තර්ජාලයේ නෑ. එතකොට මේ භාෂාවේ තියෙනවා ව්‍යාකරණ කියලා. ඒකේ තියෙනවා ප්‍රත්‍ය කියලා විශේෂයක්. ළමයිට උගන්වන්න. වත් මත් ඉක ප්‍රත්‍ය තුන. ඒකේ ඉක ප්‍රත්‍ය අයිති ප්‍රකාශ කරනවා. සංඝ ඉක කාටද අයිති? සංඝයා වහන්සේලාට. පුජ්‍යල ඉක කාටද අයිති? පුජ්‍යලයට. ශාසන ඉක කාටද අයිති? ශාසනය. ආයතන ඉක කාටද අයිති? ආයතන. භූත ඉක කාටද අයිති? භූතයට. එහෙනම් භෞතික කියන්නේ භූත ඉක. භූතයන්ට අයිති. භූතයන්ට අයිති බලය තේරුම් ගන්න. කවුද භූතයෝ? නොපෙනෙන බලවේග. මොනවද නොපෙනෙන බලවේග? ආපෝ තේජෝ වායු පඨවි සහ විඥාන. උණුසුම පේනවද? තෙතමනේ පේනවද? වාතය පේනවද? පරමාණු පේනවද? මැරෙනකොට යන විඥානය පේනවද? නෑ. හතරක් එක්කම පේනවා. ආපෝ තේජෝ වායු පඨවි. මේක භූත එකයි භෞතිකයි. මාන හතරක්. මම මාන පහක්. ආපෝ තේජෝ වායු පඨවි සහ විඥාන විදුලියක් මේකසේ. එහෙනම් ඇහැට කන්ට පේන අතරපයට අහු වෙන සියල්ල භෞතිකයි. බඳින්න භෞතික වැටක්. අලි වැටක්, කටුකම්බි වැටක්, ගල් වැටක්, දඬු වැටක්. තමුන්නාසත් එක ගල් වැටවල බඳින්න මේක මං හිතන්නේ ලංකාවේ කවුරුවත් ඇති කියලා. ලග්ගල පැත්තෙන් මුත් එක තරම්. මම විතරපත් වුණා මම ඒ ගල් වැට කියන්නේ. සක්කයන් මොකවන්න තු ගල් ටික බැලන්ස් කරලා තියෙන දෙකම. හරිද? එතකොට බඳින්න භෞතික වැටක්. පුළුවන් වනසතුන්ගෙන් බේරන්න. බඳිති කඩළු බැඳි අලියෝ වලකන්න. පෝර භෞතික පෝර භූතයෝ හතර හදන පෝර භූතයෝ පෝර හදනවා දැකලා තියෙද? දැකලා ඉන්න කොම්පෝසර් නම් ග්‍රාමසේක මහත්තයා, උපනේස මහත්තයා, ඒ මහත්තයා, ගෝවි මහත්තයා දැකලා ඒවා බහූත වෙයි. ඒ ගොඩක් කටියනේ. හරිද? එහෙම නැතුව කරනවා නම් කොම්පෝස්ට් හදී මගේ ගොවිපලේ තහනම්. මේක නම් ගහ. මේ ගහට පොත්තක් තියෙනවා. ගහයි පොත්තයි අතර කෝටි ගණන් පසුබසයිද තියෙනවා. මේ වතුර සයිල උඩ වතුර ඝනකමයි.
ලුණු වැදි 10ක් විතර දිවෙච්ච වතුර, ලුණු වැදි 8ක්, ලුණු වැදි 6ක්, ලුණු වැදි 4ක්, ලුණු වැදි 2ක්, ලුණු වැදි 1ක්. ගණක වැඩි තැනට අඩු තැනින් අදිනවා. සම්නාසේ වැඩිපුර ලුණු කෑවොත් සම්නාසේ වතුර බොනවා. සිද්ධාන්තයේ උදාසීන වීම සිද්ධාන්තය. ඒ කියන්නේ වැඩි තැනට අඩු තැනින් අදිනවා. එන්න 1 2ට අදිනොත් 2 4ට අදිනොත් 4 6ට යනවා 6 8ට යනවා 8 10ට යනවා. ගහර උඩට වතුර යන්නේ කොහමයි? දන්නවා ගහට පිහිපාරක් ගාපුවම මෙතනින් වතුර එනවා. ඇයි ඒ? පිහිපාර ගහලා තියනවා දන්නේ නැහැ. අරක උදාසීන වෙනවා. ඕක ගාලා වතුර වලින් පල්ලයට එනවා. හරියට වත්තේ ගහක් අපේ වත්තට නැමිලා. කිව්වට කපන්නේ නැහැ. අපි මොකද කරන්නේ? වටපිට බලලා දේවදාර කොටුවක් ගන්නවා. දේවදාර කොටුවේ වතුර ගන්න කොහේ? උඩහ තියෙන වතුර පල්ලෙහාට අදිනවා. ගහ මැරෙනවා. කරන්නේ එපා. මේ මහා කඩප්පුලි වැඩ. හරිද? එන්න මේ සිද්ධ වෙන්නේ ඒක. එහෙනම් මේ ඝනත්ව නියාමයේ මත තමයි උඩහට වතුර යන්නේ. ඒ නියාමයේ පොළවේ සාකපත්‍රයක් හරි මොකක් හරි වැහලා තිබුණොත් පොළවේ ඉන්න සුත්‍ර ජීවීන් කැලි කැලි වලට කඩලා මේක වතුරේ දිය කරනවා. මොකද මේ සුත්‍ර ජීවීන් තෙතමනියක් තියෙන තැන් වල ඉන්නේ. එහෙනම් ගහ යට හැමතිස්සෙම සුත්‍ර ජීවීන් ඉන්නවා. ගහේ හෙවන්ට තෙතමනිය තියෙනවා. ගහේ ශ්වසන වාතය වතුර අර හිමාලයක් වගේ පිට වෙනවා. එහෙනම් තෙතමනිය සහිත තැන්න තෝතැන්න. ගහකට තෝතැන්නක් මෙන්නේ. සිංහල නැවත හරියට උගන්වන්න වෙලා තියෙනවා. සිංහල විකාරණ උගන්වන්නේ හරියට සිංහල ඉගෙනුවොත් මේවා බැඳලා තියෙන කුසිකරණයත් එක්ක. ඒ හින්දා මෙතන ඉන්න සුත්‍ර ජීවීන් තෝතැන්නේ පොර හදනවා. ඒ පොර වතුර දිය වෙනවා. දැන් මේක දිය වෙලා තියෙන්නේ නයිට්‍රජන් මේකේ තියෙනවා නයිට්‍රජන් කොච්චරක් තියෙනවද කියලා. මේකේ දිය වෙලා තියෙන්නේ. අන්න ඒවා කේශ නාලිකාව වලින් ඇදලා උඩට යනවා. කවුද යන්නේ? පඨවි භූතය වතුර භූතයත් එක්ක උඩට යනවා. වතුර භූතයත් එක්ක උඩට ගියාම වායු භූතය මේකට එක්ක අහු වෙනවා. මේ ඇතුලෙන් හුස්ම ගන්නවා කොළ. උඩින් උණුසුම් භූතය එනවා. භූතය හතරම කොළේ. පිටි හැදෙනවා. කොළේ පිටි හැදෙන්නේ මේකයි පොර. මේව තමයි භෞතික පොර. මේක තමයි අපලා දන්නවා. වැල ගෙඩියක් ගහේ වැල ඉදලා තියෙනවා. කොස් ගහේ කොල්ල බිම තීදලා තියෙනවා කන්නතු අතු අතර බඩ ගන්න. තමුන්නාසලා දැක්කම කේන්ති එනවා. එක ඇයි නාකේ ඉන්න ගහට නගින්න බැරි කේන්තිය. හරිද? කොහොමරි කේන්ති ඇවිල්ලා මොකද කියන්නේ? මුන්ට විසේ අතපය කඩලා කනවන කාපියක් කරලා මුල ඉදිරිය තියෙන්නේ. බැන යනවා. හැබැයි දන්නේ නැහැ මේ නාකි මිනිස්සයා වයස ගියාට කොල්ලන්ට තියෙන බුද්ධිය නෙවෙයි. කොල්ලන්ට තියෙන ඉපදිච්ච ගමන් කිරි හොයාගන්න ඒකයි. බල්ලන්ට තියෙන්නේ බුද්ධිය නෙමෙයි කොල්ලොයි බල්ලොයි එකයි. ඒකේ අර්ථය තමයි ඉවෙන් වැඩ කරන්නේ. හරිද? බුද්ධිය නෙමෙයි. අන්න ඒ හින්දායි ඒක. ඒ එකක්. කොස්සුයන් ගියාම මහා ජරමරයක් වෙනවා. එක්ක බෙරි වෙනවා. එක්ක අඩියන් වෙනවා. රොස් වෙනවා. හරියට කොස්සුයා ගන්න දන්නේ නැහැ. දැන් එහෙම බෙරි වෙච්ච කොස් ගෙඩියක් කොස් පියාන ගම මහත්තයාට දුන්නොත් මොකද වෙන්නේ? ගානවා පොළවේ. එහෙම නේද? හැබැයි ඉස්සර කට්ටිය එහෙම කළේ නැහැ. ඉස්සර කට්ටිය ඉස්සර අගහිඟ නැහැ දේවල් වල. ශාස්ත්‍රීයයි. ඇයි? රසායනික කුසිකර්මෙ නෙමෙයි තින්නේ. එන්න අගහිඟ නැහැ. අගහිඟ නැහැ කියන්නේ මොකද්ද? කන්නේ අගේදී හිඟයක් නැතුව බඩු තියනවා ගෙදර. යල් කන්නේ අග හිඟ නැහැ. තව ගෝණි 3-4ක් ගෙදර තියෙනවා. එන්න අගහිඟ නැහැ. අගහිඟ නැති ගෙදරක රණ්ඩු තියෙයිද? රණ්ඩු නැහැ. එන්න නෝනායි මහත්තයා බොහොම සාමයෙන් ඉන්නේ. ඉතින් අර වාගේද වෙලාවක බෙරි වෙච්ච කොස් එකක් දුන්නාට පොළවේ ගහන්නේ නැහැ. දවසක් ගම මහත්තයෙක් ඇවිල්ලා වතුර බොන්න ගිහලා කොතලේ උසලා බැලුවා. කොතලේ වතුර නැහැ. අද නම් මොකද වෙන්නේ? කොතලේ බිම. පුටුව පලි. ගම මහල් ගන්න 119 ගහන්න වෙනවා. එදා ගම මහත්තයා chance එකක් ගත්තා. මොකද chance එක? කාන්තාවන් උඩට එන්න දෙන්නේ නැහැ. පිරිමිගේ වැඩේ ඔක තමයි. ඇයි ඒ ස්ත්‍රී බුද්ධි මරණම් බයම් කියන. හරියට දන්නේත් නැහැ. හරියට ඉගෙනගෙන ඉන්නවන් නම් එහෙම කියන්නේ නැහැ. මොකද බමුණෝ දුන්න මන්ත මේ කවි හරි ලස්සනයි. බමුණෝ මේ බුද්ධිය ගැන කියන විස්තරයක කැලලක් ඔය පදේ. ආත්ම බුද්ධි සුඛං දේව. තමන්ගේ බුද්ධිය තමයි හරි.
ගුරු බුද්ධි විශේෂිතක්. ගුරුවරයාගේ බුද්ධියට විශේෂයක් තියෙනවා. බහු බුද්ධි විනාශය. ගොඩක් කට්ටිය කරලා තීන්දුව ගන්නොත් ඒතර විනාශයක්. ස්ත්‍රී බුද්ධි මරණම් බය. හරිද? ඒ කැලේ එකක් අල්ල තමයි ඔය කතා කරන්නේ. ඒ හින්දා කොහොමද ඕක හිතේ තියාගෙන කාන්තාවන් උඩට එන්න දෙන්නේ නැහැ. මේක chance එකක් නේ වතුර නැහැ. ගම්මහත්තයා දවසක් අපේ කාන්තාවට අඬ ගහලා එයාගේ ගමහමිනියට අඬ ගහුවා. මේක වුණාට පස්සේ අඬ ගහලා පෙන්නනවා අර මේක කියන්නේ වතුර නැති තැන්. වතුර තියෙන තැන් පෙන්නනවා. මහවැලි ගඟ දෙගොඩ තලාගෙන යනවා. පෙන්නනවා කොහොමද වෙන්නේ දන්නවද? මහවැලියානෝ දෙගොඩ තලානෝ. දැන් කෙටල කොළ උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා. ඒකක් පෙන්නනවා. කෙටල පතානෝ උඩ යට යනවා. දැන් මේ අරක වතුරේ බුදි. එහෙනම් මැස්ස වහන්නේ නැහැ ඒකේ. උඩ තියෙන ඔළුව විතරයි වහන්නේ. එහෙනම් ඌ හොල්ලන්නේ ඔළුව විතරයි. ඒකක් පෙන්නනවා. මීහරකානෝ ඔළුව වනානෝ. ඊළඟට මොකක්ද දන්නවා පෙන්වන්නේ? කොතල තුමානෝ ජිඟි ජිඟි ගානෝ. අන්න ඒ කාලේ එහෙම උනේ. ඉතින් කොස්ගෙඩිය කඩාගෙන ආවනම් හරි විදියෙන් නම් ගම මහත්තයා අහන්න ඕනේ. ගමහමින් අහන්න ගම මහත්තයාගෙන් උඩින්ද කැඩුවේ බිමින්ද කැඩුවේ කියලා. ඇයි? බිමින් කැඩුවා නම් වතුර දාන්නේ නැහැ. හරිද? යන්තම් ගින්දර දාලා හම්බ ගන්න. උඩින් කැඩුවා නම් වතුර දාන්න ඕනේ. මම ඔය කියන්නේ ගියේ මේ භූතය පොර හදනක ඔප්පු කරන්නයි මං ගියේ. මේ විදියයි පොර හැදෙන්නේ. ඒ හින්දා කුඹුරේ තියෙන හැම තනකොළ ගහක්ම පොර. රවුන්ඩ් ගහලා විනාශ කරන්න එපා. මොකද්ද කරන්න ඕනේ? බින්හි හැම සමගත් නියරත් කැටුන. බින්හි යහලා නියරත් කරලා දාන එකයි පොර හදන මහතුරුන්ට පොර හදන්න. කවුද පොර හදන්නේ? අර සුත්‍ර ජීවීන් ටික. සති දෙක ඇති ඔය වෙලාවේ. එතකොට ප්‍රෝධ ප්‍රශ්නේ භූතයන්ගෙන් අපි විසඳ ගන්න විදිහ කිව්වා. කුමීන්ගේ කුමීන්ට කාලයක් තියෙනවා. කාලේ මග යනවා නම් අපි කරන්නේ මේ කුමීන්ගෙන් 9 දෙනා ඉන්නේ භෝගයට හරි කරන්න. ගහ කන්න ඉන්නේ 9 දෙනා. 27 දෙනෙක් ඉන්නවා මේ 9 දෙනා අයින් කරන්න. 9 දෙනා කන්න. මේ කුමේ 36ම අපිට වටිනවා. එහෙනම් හේන ගිනි තියන්න කලින් 36ම අයින් කරන්න. කුමනේ. ඒ සඳහා හේනේ ඔක්කොම කට්ටිය નિયમિત දවසේ નિયમિત විලාවේ හේන ගිනි තියන්න ඇවිල්ලා ඉන්නවා. සරම දෙක නගලා සාට් දෙක නමල ඇඳලා ස්ටාර්ට් එකේ බැඳගෙන කොලාත්තක් අතේ යන මෙතන හිට ගන්නවා කට්ටිය ඔක්කොම. ලොකු කපුව ඇවිල්ලා මේකේ කියනවා දැන් පටන් ගන්න කියලා. තියෙනවා හූ 3ක් යටිගිරියේ. මුළු ගමටම හැන්න. ඒ හූව ඇගේ මයිල් ඉස්මයිල් වෙනවා. ගමේ මිනිස්සු වැඩි නවත්තනවා. කර කර ඉන්න වැඩ නවත්තනවා. ගමේ මිනිස්සුගේ ඔක්කොම හිත යන්නේ හේනට. හිත කියන්නේ විද්‍යුත් තරංගයක්. ගමේ මිනිස්සුගේ විද්‍යුත් තරංගය හේනට එනවා. ඔක්කොම හිතන්නේ හේන ගැන. විද්‍යුත් තරංගේ සත්තුන්ට පේනවා. සුනාමි එනකොටම සත්තු ගියේ ඒකට. සුනාමි එන නිසා සත්තු ගියා. බල්ලෙක් බුරාගෙන එනකොට කණ්ඩ බේරෙන්න විදියක් නැත්නම් ඇඟේ තියෙන විදුලිය පයින්නවා එළියට මයිල් ඉස්මයිල් වෙනවා. ශක්තිය සෑ වෙනකොට හිටිගඩු පිපෙනවා. උණුසුමයි සීතලයි. උණුසුමයි සීතලයි වතුර හැදෙනවා. බල්ල බුර බුරා පස්සට යනවා. උට විදුලිය පේනවා. ඒ හින්දා ගමේ මිනිස්සුගේ විදුලිය මේකට එනවා. අපි පටන් ගන්නවා යාතිකාව. අවසරයි ආයිබෝ මේ අඩවිය රකුම් බැලු කර වදාරන දේවතා මහා මුත්තප්පාගේ ආඥාවෙන් අනුභවයෙන් මේ වේලු පැලසේ ඉහළ සිට පහළට ගෝඨා ගැහි ධර්ම ගැහි ගුඩු ගැහි වක් ගැහි හිල් ගැහි ඉන්න පායත්තෝ පානත්තෝ සන්දියත්තෝ සන්දියත්තෝ කටුවැත්තෝ කටනත්තෝ කටුවැත්තෝ කටනත්තෝ පුරගාන්නෝ එකීමේකී කුරා කුඹියාගේ පටන් බූටාවේ මහත්තයා දක්වව සියලු ප්‍රාණීන් මේ හුවේ මේ වේලුම් පැලසෙන් පිටමං වෙන්නේ එකම වෙන්න අවසරයි ආයිබෝ කියලා හු කියනවා. ඒක කිය මේක වටේ රවුම් 3ක් යනවා. තුන්වෙනි රවුම යනකොට අපිට ඇස් පේන්නේ නැහැ. අපේ විද්‍යුත් තරංගය ක්‍රියාත්මකයි. ඒ ඔක්කොම මේක අස්සේ. මොකක්ද අපි කිව්වේ? මේ අඩවිය රැකුම් බැලුම් කර වදාහන දේවතා මහ මුත්තප්පාගේ ආඥාවෙන් අනුභවයෙන් කාටද මේ කියන්නේ? මේ වේලුම් පැලැස්සේ ඉහළ සිට පහළට හැංගිලා ඉන්න අය ගෝඨා ගැහි, දරණ ගැහි, ගුලි ගැහි, වක් ගැහි, හිල් ගැහි ඉන්න.
ඊට පස්සේ කාටද කතා කළේ? ඇඟේ හැටියට. කටු ඇත්තෝ, කටු නැත්තෝ, තටු ඇත්තෝ, තටු නැත්තෝ. උර ගන්නෝ, කුර ගන්නෝ. දමනේ හැටියට. ඊට පස්සේ සයිස් එකට. බූටාවේ මහ ඇත්තා අලියාගේ ඉඳලා කුරා කුඹිය දක්වා උසිරෝ කියලා පාන. කතා කරලා කිව්වේ මොකද්ද? පිටමං වෙන්න. එකම් මෙකම් වෙන්න. ඒගොල්ලෝ මෙගොල්ලෝ වෙන්න. ෂේර් මහත්තු යනවා. ඇයි? විදුත් අරංග පෙවුනා. ඊට පස්සේ මේ කට්ටිය 36ම ගිහින් දැන් මේ කට්ටිය ආයෙ ගෙන්නන්න ඕනේ 36ම ගෙන්නන්න ඕනේ 36ම ගෙන්නන්න නම් උන්ට කණ්ඩ තියෙන්න ඕනේ එහෙනම් මේ සත්තු 9 දෙනා ඉස්සෙල්ලා ගෙන්නන්න ඕනේ ගස් කරන සත්තු 9 දෙනා ඒ 9 දෙනාම ගෙන්නුවොත් මේ 27 දෙනාම එනවා 27 දෙනාම එනවා ඒකයි ඇත්ත එක සතෙක් හරි අනුව තව සතෙක් වැඩි වෙනවා ඒකයි මම සේනාදල මොකද බලේ බය නැතුව කතා කළේ. ඒකයි කහතිත් පොලගටිය ගැන මම කතා කළේ බය නැතුව. කලබල වෙන්න එපා කියලා. ඒ වෙලාවේ එක සතෙක් ලංකාවේ නැති වුණා. ඒකයි ඒ දෙන වෙවුනේ. ඒ වෙලාවේ. එහෙනම් මෙතන මේ 9 දෙනාම ගෙන්නන්න ඕන ඔක්කොම 8 දෙනෙක් එහෙම ගෙන්නලා බෑ. එහෙමනම් ගස් කන සත්තු 9 දෙනා ගෙන්නන්න ඕනේ. මතක තියාගන්න නෑ එක සතෙක් බෝ වෙන්නේ එක ගහක් එක්කලා මල් බිලි ගහක් එක පටපරනවා කැබැල්ල ගහක් එක සුදු සමනල ජම්බු ගහක් එක නිල් සමනල ටික ගහක් එක කොඳුරුවා බඩේරුම් ගහක් එක සේනාදලඹුවා බෝ වෙන්නේ එක ගහක් එක්කලා එන එක ගහක් හදලා පුළුවන්ද මේ 9 දෙනා ගෙන්නන්න පුළුවන්ද බෑ ගස් කීයක් හදන්න ඕනද 9ක් සත්තු ඉස්සෙල්ලාම කන්නේ මොනවද ගහේ දලු එහෙනම් හේන එක දැල්ලා තිබිලා පුළුවන්ද බෑ එහෙනම් හේන කී දලු හේනක් වෙන්නවද 9 දලු හේන එහෙනම් තනි භෝගයක් හදලා පුළුවන්ද හේනේ බෑ එහෙනම් කුඹුරේ වී විතරක් ගහලා පුළුවන්ද බෑ එහෙනම් කුඹුරේ වල් තිබිය යුතුමයි නියරේ වල් තිබිය යුතුමයි කොයිස්තර අපි නොමග කියලා මතකද දැන් මතක තියාගන්න දන්නවද එක වල් ගහක් තියෙන්න බෑ ඒවයි ඒවද කුමිනාසිකේ ගහන්න කියන්නේ උගන්නන්න සුද්දාට පාඩම් එච්චරයි මම කියන්නේ. කාවණේක නෑදෑව නම් ලග්ගල නම් ගම උගන්නන්න මිනිස්සුන්ට. මම ආයි ඉපදිලා ඇවිල්ලා ඉන්නවා. තව එකාත්මයක් තමුන්වන්සලාගේ රටේ ඉපදිනවා කෑගල්ලේ. ඒක මම දන්නවා. ඒ ආත්මෙ මට මේවා කරන්න බැන්නේ. ඒ ආත්මෙ මම දොස්තර කෙනෙක් හැටියට ඉපදිනවා. දොස්තර තරුස මගේ නම. ඒ ආත්මෙ. හරි. එහෙනම් මේ ආත්මෙ මගෙන් ගන්න වැඩ ගන්න. ඊට පස්සේ මම මගේ ලෝකෙට යනවා. දැන් ලෑස්ති නම් වැඩ කරන්න ලෑස්ති වෙන්න. ඒ තමයි ආධ්‍යාත්මික බලය, භෞතික බලය. ඊට පස්සේ අනිත් එක ආධ්‍යාත්මික. මොකද ආධ්‍යාත්මික කියන්නේ? ආධ්‍යාත්මයට අයිති. ආද්‍ය ආත්මික හිතට අයිති බලය. හිතට එහෙම බලයක් තියෙනවද? සංසාර ගමන නවත්තන්නේ හිතෙන්. අත්තෝ වස්සත්ත නක්කත්තං කිං කනිසති තාරක. අනුදානාමි භික්කවේ නක්කත්තං කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අත්තෝ වස්සත්ත නක්කත්තං හිත තමයි නැකට. ඉඳ අත්ත වග්ග, මනෝ වග්ග, චිත්ත වග්ග. වග්ග තුනක් වග්ග 26යි බුදුහාමුදුරුවෝ ගන්නනවා. පිට පිටමද. කොහෙද හිත තියෙන්නේ? අශරීරං ගෘහස්ය. ශරීරයක් නෑ උන්ගේ ගුහාවේ. එතකොට ඇයි එහෙනම් මේක තේරෙන්නේ නැත්තේ? බෙදිලා. ඒ බලේ බෙදිලා. ඇස් කන් නාසාදීද පංච ඉන්ද්‍රියයන්. ඒ හින්දාම තේරෙන්නේ නැරුණා. බැරි වෙලාවත් ඔය බෙදිච්ච එක ඇහෙන් එළියට පැන්නොත් ඒ වොට්ස් ගාන ඒක විදුලිය අර්ත් වෙනවා ගිහිල්ලා. ඒක අර්ත් වුණොත් ළමයිගේ හැම ඇතුලේ හැමට බුබුලු දානවා. මොකද ඔයගොල්ලෝ ඒකට කියන්නේ? ඇස්වහ කටින් ගියොත් මයික්‍රෝවේව්ස් වලින් පුපුරනවා. අතු කඩා වැටෙනවා. මොකද ඒකට කියන්නේ? කටවා. කියලා ඇද්දොත් එහෙම. දැකලා මොකක් කරද? ඒ විද්‍යුත් තරංගය පුල්ලි දාලා ගහේ තුවාල හැදෙන්නේ. මොකද ඒකට කියන්නේ? ඕවා. ළමෙක් වඩාගෙන આવුත් මංගාවට මේ පොංගල් වල ඉඳලා බුබුලු දාලා මම දන්නවා ඇස්වහ. ඇඟ පුරාම පුපුරු දාලා තිනවා මම දන්නවා හොවා. පුපුරුලා තෙල් දිස්ම ගලන මම දන්නවා කටවා.
මට ඕනේ වෙලාව බලන්න විතරයි. මම බලනවා ඒකේ වර්ණය මොකද්ද? දුඹුරුද රතුද රෝසද? ඒ පුරුක් අතර තියෙන දුර කොච්චරද? මම දන්නවා. අස්සා මම නහනවා මේ ළමයා ඇහෙන් කන්න හදපු ගෑණි කවුද අහවල් වෙලා. මට ඒක කියන්න පුළුවන්. ඒ වෙලාවට හොයාගන්න පුළුවන් ඒගොල්ලන්ට. කොයි කෙනාද මෙයා ළමයා දැක්කේ කියලා. දැන් ඇඟේ තියෙන විද්‍යුත් තරංග අයින් කරන්නම. නවේදමත් එන්න. කට්ටන්ඩි එන්න. ඕනෑම විද්‍යුත් තරංගයක් තව විද්‍යුත් තරංගයෙන් උදාසීන කරන්න පුළුවන්. කොටයාගේ ගුවන් විදුලිය අපි ගුවන් විදුලිය අපේ විද්‍යුත් තරංගයෙන් උදාසීන කළා. ජෑම් කරනවා කියන්නේ. වතුර විදුලියක් ගෙන්න ගන්නවා. වතුර තමයි විදුලිය ඇතුළ ගමන් කරන්නේ. මේක සුලියක් කරනවා. සුලියට තමයි වේගෙන් විදුලිය යන්නේ. එන්න උල්පියක් දාලා නැත්නම් හැන්දක් දාලා මේක සුලියක් කරනවා. සුලියක් කරන ගමන් මන්තරේ ඊළඟ විද්‍යුත් තරංග මේකට ඇතුල් කරනවා. මේ වතුර ටික බොන්න කියලා කියනවා. මූණ හොදන්න කියලා. වරු තුනෙන් සනීපයි. මොනවා හිතන්නේ සම්මාසලා. මේක ගස් වලටත් තියෙනවා ස්වහකට වහ. කොවා. වතුරන්න වතුර. වතුරන්න වතුර. ඉහිල්ල. නවත්තන්න පුළුවන්. මේ තමයි ආධ්‍යාත්මික බලය. ඔකේ හිතෙන සම්මාසලා. ඔය තිබුණ නැද්ද ගමේ? ඉන්නවද තෙල් ටික අමතක කරන්න විදිය කරා? ගමේ අන්න එයාව තියන්න ඉස්සරහින් අපිට අවශ්‍යයි එයා මේ වැඩේදී හොයාගන්න එයා පිරිත් වතුරේ සාමාන්‍ය කොහොමද තියෙනවා පිරිත් වතුරේ පිරිත් හරියට කිව්වොත් ස්වර හතරෙන් කිව්වොත් අද පිරිත් කියන්නේ ස්වර හතෙන්ම කියනවා ඒ පිරිත් වලින් වැඩක් නැහැ ස්වර හතරෙන් කියන පිරිත් එහෙනම් ගිහි පිරිත් හරි වටිනවා ගිහි පිරිත් සින්දු නැහැ පිරිත් ඇටියට මම එහෙනම් මතුරන්නේ සබ්බපාප සකරන කියන ගාතාවත් එක. මතුරන් හදින. ඒ හින්දා ආධ්‍යාත්මික බලය කියන්නේ ඒකයි. ඒතර ආධ්‍යාත්මික බලයෙන් වනසත්තුන්ගෙන් බේරන්න සියලු සත්‍යෝ නිදුක්කත්වා නිරෝධත්වා සුවපත්. සියලු සතුන් ඉල්ලන්නේ මහා ආධ්‍යාත්මික බලයක්. උන් කාගනි. උන් පන්සිල් ගන්න නැහැ. උන්ගේ ප්‍රශ්නේ අපිට අදාළත් නැහැ. එන්න සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. කටුසෙක් මිරිස් ගහක ඉන්නවා දැක්කොත් මේක කරටිය කණ්ඩාව නාරියා මූට වෙන ඉන්න තැනක් නැද්ද? ඩොට්ටින් අල්ල ගන්නවා පොළවේ කියලා නෙවෙයි. උත් ඉන්න ඕනේ. එච්චරයි. උත් ඉන්න ඕනේ. ඒ ආධ්‍යාත්මික බලය හිමයි. කවද? සත්තුන්ගේ ක්‍රමයෙන් බේරන්න. වනසත්තුන්ගෙන් බේරන්න ආධ්‍යාත්මික බලය. වනසත්තුන්ගේ ආධ්‍යාත්මික බලයෙන් වනසත්තුන්ගෙන් බේරණ එක සියලු සත්තුන්ට කරන ගෞරවය. සියලු සත්ත්වයන්ට ආධ්‍යාත්මික බලය ඉස්සරහා වනසත්තුන්ට එන්න පුළුවන් කමක් නැහැ. ඒක ඇතුල් කරන්න වැටට. සම්මාසගේ බලය. කොහොමද වැටට ඇතුල් කරන්නේ? තියන්න පූජාවක්. යන්න දේවාලයට. දේවාලයට යන්න ලේසි නෑ. වරු 3ක් පේ වෙනවා. ඒක හරියට හදාගෙන යන්න ඕනේ. එතකොට එයා දැන් සිල්වත් තවල් වරු 3ක් මස් මාළු කන්නේ නැහැ. කිල්ලට අහු වෙන්නේ නැහැ. යනවා දේවාලයට. පූස් පැටියෙක් වගේ. අර තිබුණු බලපුරුවම් කාර කන්නේ නැහැ. ගිහින් දෙයියෝ ඉස්සරහ ඉඳලා මොනවද කියන්නේ? අනේ දෙයියනේ. මගේ මේ කුඹුර විතරයි තේරුම් ගන්න දෙන්නේ මේකට ඌරු පයින්නවා. අලිපනිනවා. අදාවේ මේක ඔබ වහන්සේට බාර දෙන්න. මේක ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේගේ බාරය මේකයි. මේක දීලා මිසක මම ළමයෙකුට ඉඳුල් කරන්න දෙන්නේ නැහැ. සතෙකුට ඉඳුල් කරන්න දෙන්නේ නැහැ. මේ සිටුවිල්ලට ඇවිල්ලා ඉන්නකොට කප්මාත්ය එනවා. කප්මාත්ය ඇවිල්ලා පේනවා යාගේ විදිය. පටන් ගන්නවා යාතිකාව. උභාවතේගේ නින්දකම් කොටුවේ වැටි වැටේ සිටින ආ උභාවතේගේ ගැත්තාගේ කන්නලව ටැවුන් කී දාන කන් දී වදාරා දේව කන්නලවේ මම තමයි කියන්නේ. එහෙම කියලා කියනවා යන්න ගෙදර. අහවල් දවසේ එන්න දැන් මෙයා ගෙදර ගිහිල්ලා පේ වෙනවා. වරු 3ක් එළියට යන්නේ නැහැ. කිල්ලට අහු වෙනවට. ඉරිපනිනවට. පිළුණු කන්නේ නැහැ. තුන්වෙනි වරුවේ මිනිස්සු වෙනවා මෙයා අරගන්න එළියට. එළියට අරගෙන මෙතන මෙයා නාවන උදේ පාන්දර තවත් බයයි. රෙදි කැල්ලකින් ඔළුව වහනවා. ඔළුව වහගෙන තමයි අරන් යන්නේ.
ඇයි ඒ? බාහිර දර්ශන දැකලා ආසාව ඇති වෙන්න බෑ, බය ඇති වෙන්න බෑ, තණ්හාව ඇති වෙන්න බෑ. ඒකයි ඔළුව වහන්නේ. සීල කැඩෙනවා. කබු මාත්‍ය මෙතන ඉන්නවා මල් බැල ගහගෙන එතෙන්දයි ගෙනියන්නේ. කිරියම්මලා දාන එකට බාරගත්තොත් කිරියම්මාවරු ඉරිස්සලා දවසේ රැ සිල් ගන්න ඕනේ. ඒ සීලේ කැඩෙන්නේ නැතුව පහවද උදේ කොස්කොලේ නට්ට පේන්නේ නැති වෙලාව නොපෙනෙන වෙලාවට අර ගෙදරට යන්න ඕන ඔළුව වහගෙන රෙදි කැලකින්. මූණ හොදගෙන පිළිතුදුලා යනවා. හැබැයි වතුර පොදක්වත් කෙලබුරු දින්නක්වත් බොන්න බෑ. තහනම්. ඇයි ඒ? තෘප්තිමත් වෙනවා කෙල බීලා. වතුර දිබාකවා කෙල ගුලියක් බින්න තෘප්තිමත්. ඒවා වෙන්න තහනම්. අර ගෙදරට යන්න ඕනේ එහෙම. ඇයි ඒ? යන්නේ කාටද? පත්තිනි මෑණියන්ට පින් දෙන්න යන්නේ. ඒ පින් ආරක්ෂා කරගෙන යන්න ඕන සීලේ. කොහෙද පත්තිනි මෑණියෝ ඉන්නේ? ඉන්දිකටු වජිරාසනයක් උඩ ඉන්නේ. ඉන්දිකටු තුඩක් උඩ ඉන්නේ ඇයි? භාවනා කරනවා මොකටද? පිරිමි ආත්මයක් ලබන්න. ඒකට පින් දෙන්න මේ යන්නේ. ඇයි පිරිමි ආත්මයක් ලබන්න භාවනා කරන්නේ? මතු බුදු වෙන්න. කොයි තරම් ලොකු සංස්කෘතියක්ද තමුන්ස වෙනස් කරලා. එහෙනම් මෙතනත් එහෙමයි. මේ ඔළුව වහගෙන යනවා කප්මාත්‍ය ගාවට. කප්මාත්‍ය ගාවට ගිහලා රෙදි කැල්ල අයින් කරනවා. පේන්නේ කවුද? දෙයියෝ. හිතේ හිටපු දෙයියෝ. කප්මාත්‍ය නෙමෙයි පේන්නේ. කප්මාත්‍ය වැටෙන්න අත දෙනවා. එයාගේ අපේ. පටන් ගන්නවා. හරිද? පටන් ගන්නවා. යාතිකාව. ඉරු දෙයියන් සම්දෙයියන් වැඩ සිටින තාක් කාලෙත් දඹුලු දෙවියන් වැඩ සිටින තාක් කාලෙට ශ්‍රී විශ්වාසයේ ක්‍රියාත්මක පාළුවේ වදාළ අයනායක දෙයියන්තුලන්ගේ නාමයෙන් ඒක කියන යනකොට අරයා ගැහෙන්න වගේ හදනවා. ඒ කියන්නේ විදුලි තරංග එළියට ඇවිල්ලා. ඒ කියන්නේ මේකේ විදුලිය. ටග්ගල කනුව හිටවන. හිටවන්න කනුව මේකේ විදුලි තරංගය. මෙතෙන් දාපු අලිය අහකට අලියහකට එහෙන්ද ඊට පස්සේ වැට කන් පිටවන්න එක දිගට මේකට සම්බන්ධ කරන්න එක තැනකින් විතරක් ඉනි වලින් කඩක් ඒ කියන්නේ ඉනි වලින් භාගයක් ඉදිකට කියන්නේ ඒක කියලා මාවල තුනකින් බලින්න මේකස සතෙක් කියන්නේ යන්ත්‍රය මන්ත්‍රයක් දාලා කඩුල්ල පයින්න එපා යන්ත්‍රය ඉවරයි යන්ත්‍රයේ තියෙන සරල විද්‍යාව සරල විද්‍යාව ඒක ඉරි කැපෙන්නේ නැතුව තමයි යන්ත්‍රයේ අපි ඉරි ගහලා තියෙන්නේ. එකට එක සම්බන්ධ වෙන්නේ. මේකේ පැන්නොත් ෂෝට් වෙනවා, කැපෙනවා. එන යන්ත්‍රය මන්ත්‍රයක් දැම්මොත් ඒකේ තියෙන සරල සූර්ය ශක්තිය. ඒ දන්න දිගේ යන්න එපා. ඒ කියන්නේ 15ක් පනින්න එපා. යටින් යන්නේ සූර්ය ශක්තිය වතුර ෂෝට් වෙනවා. රේල් පාරක් පනින්න එපා ෂෝට් වෙනවා. වාහනේ පාරක් පනින්න එපා ෂෝට් වෙනවා. සරල මන්ත්‍රයක් නම් අරන් එන්නේ. එහෙන් අරන් එනකොට ගහන්න ඉර පැන්නොත් ඉවරයි. හැබැයි ඉර ගහන්න ඉස්සෙල්ලා විද්‍යුත් තරංගයක් අහු කරන්න මේ කරකවන්න. කරකවලා ගහන්න ඉතින්. නායක එනවනම් අලියෙක් එනවනම් ගන්න කෝටුවක් අරන් කරකවන්න. කරකවලා ගහන්න ඉර අලිය එතෙන්ට වෙලා ආපහු යනවා. මගරලා යන්න පුළුවන්. හරි? දැන් මොනවයි හිතෙන් තමයි මාස්ටර්. මං මාක්ස්වාදී දේශපාලනය කළේ ආචාර්යයන් නම් කරා. මාක්ස්වාදී මේවා පිළිගන්නේ නැහැ. මම දේශපාලනය කරලා රිමාන්ඩ් වෙන්නේ වයස අවුරුදු 14ක් පල්ලෙහාට. මගේ රිමාන්ඩ් නම්බර් එක CRP 39.09. වාසුදේව නානායක කරලා කවුද ඔය රෙජිනෝල් කුරේලා රිමාන්ඩ් එකට ගෙනාවේ මට පස්සේ. මම ඉස්සලා රිමාන්ඩ් එකට ගියේ. එහෙව් මම අද මේ විද්‍යාව පිළිගන්නවා. කල්යල් බලා ගොවිතැන් කිරීම කියන පොතට පෙරවදන සපයන්නේ මහාචාර්ය කාලෝපොන්සේක. ඒකයි මම කියන්නේ. මේ තියෙන විද්‍යාව තමුන්නාසලා තුන විද්‍යාව. විද්‍යාඥයෝ හේමම මේක දන්නේ නැහැ. ඒක තමුන්නාස ප්‍රතික්ෂේප කරපේ වැරද්ද තමයි තියෙන්නේ. ඒ ආධ්‍යාත්මික බලය වැටේ තියන්නේ. ඉන්න වැට ආවට ගැට ගහන්න එපා. වැට පොල්ලක් අලිය අල්ලලා වීසි කරනවා. නියම බල පිටවල හිටෙන්නේ නැත්නම්. බල පිටවල. යා එකතු වෙන්න වැට ගහන්න. මම මේ කොටස එච්චරයි. අර පළවෙනි කොටුව හිටවන දවසේ ඔක්කොම යායට එන්නේ.
කම්මාතයත් එක. ඊට පස්සේ ආධ්‍යාත්මික බලේ පොර ප්‍රශ්න. ආවට ගියාට කවුරුවක් කුමුරේ වී ඉන්න එපා. ඒක මම අවධාරණය කියනවා. වී ඉන්න නෑ මිනිහා අපි තෝරගන්න ඕනේ. ඒ තමයි අජ්ගුණේ තියෙන මිනිහා. එයා නම් මාර අජ්ගුණයක් තියෙන ගහකුල දැම්ම පැලවෙනවා ගලක් දැම්ම පැලවෙනවා. ඕලෝ කතා කියලා. දෙමළෙන් කියන්නේ කයිරාසි. හරක නල්ල කයිරාසිරික අවතම් මොදකන්න පොඩ වෙනවා. ඉල්ලාට සැරවටි. දෙමළ කට්ටිය එමයි කියන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ green hand. මේ පුජ්‍යලා හොයාගන්න. කොහොමද? කේන්ද්‍රය දුන්නොත් මම වලද? මෙතන තමයි කුසල්. මෙතන පින්. කුසල් කියන්නේ ආත්ම වලින් අරගෙන බුද්ධිය. මගේ මේ කොටුව හිස් මම පින් කරන්නේ නැහැ. පින් කරුවොත් සංසාරය ඇලෙනවා. ගැලවෙන්න බෑ. සිද්ධාර්ථ ඉපදෙනකොට ඒ ඍෂිවරුන් ප්‍රශ්නයක් තිබ්බා බුදු කෙනෙක්ද සක්විති රජ. සක්විති රජ කෙනෙක්ගේ ලක්ෂණ තමයි තියෙන්නේ. එහෙනම් අස්ත බැලුවේ මොකද්ද? පින් තියනවද කියලා. පින් තිබ්බොත් සක්විති. පින් නැත්තම් බුදු. බලවම් පින් නැහැ. උදාහරණ පින් තිබුණ නැහැ. ඒකයි කිව්වේ ඒකාන්තයෙන් බුදු. ඒකාන්තයෙන් බුදු. එහෙනම් දන්න මම කුසල් පින් එක්කල් කරන්නේ නැහැ. මම කුසල් එක්කල් කරන්නේ. එහෙනම් ඔයගොල්ලන්ගේ කුසල් කොච්චරද කියන එක මේකෙන් බැලිය. ඔය කේන්දරේ කවුරුත් සටහන හරියට තියෙනවා. හැබැයි සංසාරයෙන් ගේන කේන්දරය අතේ තියෙනවා. දකුණ. ඉතකයි. ඒ දිගට ඉතකයි. පිටේ දුක් පිළිදෙන්නේ කේන්දරේ පිටත් පිට කරන් බැරි. දෙදේ මග යන්නේ. ප්‍රශ්නයක් ආවා. මේක තමයි. දකුණට. දුක්කාරයි කාටවත් දෙන්නේ නැහැ. තමන් හොදන්නේ කොහොමද? වන්දාතරි පොණතරි කියන්නේ ආවත් එකයි කියලා කියන්නේ ප්‍රශ්නේ. හරි. දැන් මේ තමයි ජීවිත තුනක්. එහෙනම් අතබල්ලා හරි ඒ දුරේ බල්ලා හරි මට මේක කියන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanටම හොයාගන්න පුළුවන්. කායද ගෙදරකට යනකොට ඔයාලම මැරෙන්නේ නැහැ මේ මතක් කරුවා විතරයි කියලා කියන්නේ. ඔය තුන්දෙනාගෙන් මෙයාට ඒක අහන්න ඉඩ. තේරෙනවද? ඔය මම මැරෙන්නේ නැහැ මේ මතක් කරුවා විතරයි කියලා. ඇයි? එයා තමයි මිනිහා. එයාගේ රැස්වලද වැඩි. ඔබතුමාගේ රැස්වල තිබ්බම අර කේන්ති ආපුවාම හිතා ගන්නවා රැස්වල අඩු වෙනවා. ඔබතුමාට කේන්ති තියෙන හින්දා ඒක අර කෙලිම එළියට දාන හින්දා රැස්වල තියාගන්න බෑ. තේරුණා නේද? මේ චරිතයට එහෙම නැහැ. එහෙනම් එයා යනකොට රැස්වලල්ල යනවා. අපි ඕරා එක කියන්නේ. එතකොට මම ගෙදරට යන්න ඉස්සෙල්ලා ඒකේ ඇස්සේ මගේ රැස්වලල්ල ගියේ. ගෙදර එක්කනට මතක් වෙනවා කොහවල ආවේ නෑනේ. කියනකොට මෙයා එනවා. එතකොට මම කියන්නේ ඔයා නම් මැරෙන්නේ නෑ මේ මතක් කරුවා විතරයි. මම කියන්නේ නෑ. ඒක තමයි. ඒකයි මම කියන්නේ. එහෙනම් මම තමුන්නාසලා ස්කෑන් කරනවා. එක එක්කෙනා ස්කෑන් කරලා ගත්ත හැකි. තේරෙනව නේද? මොකටද ගන්න තියෙන කතන්දර එක තමයි ඇත්ත. මම ඒ චරිත තුන ගත්තේ එහෙමයි. එතකොට ඒක එහෙමයි. දෙමළයත් ඔකම කියනවා. කපුපුසාමී නීග්න සාවර්දිල්ල අප්පා උඹල කාවුස නూరు. උඹ නම් මැරෙන්නේ කරුත් උඹට අවුරුදු 100ක් වයස තියෙනවා කියලා. මේක තමයි ඇත්ත කතන්දරේ. අන්නේ පුජ්‍යලයා ආවිනවා. ඒ පුජ්‍යලයා යවුවා. ගහන්න ඕන වීර්යය. පළවෙනි අවුරුද්ද. හැබැයි ඊට ඉස්සෙල්ලා දවසේ හවසේ අපේ වෙන්න ඕනේ. සිල් ගන්න ඕනේ. පහවදා උදේ අර විදිහට මට ගෙදරට ගිහිල්ලා. හැබැයි ගෙදර කිරිබත් උයන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ට කරන් තියෙන ගල්දේ. අර බිත්තර වීටිකට ඇඳලා බිජු වඩම්මකට ගිහිල්ලා සබ්බ පාපස් අකරණ කියන ගාථාව කියලා ඉස්සන්න. පින බලන්න නම් යා එකට වැඩ කරන්න කියන කතන්දරේ ඔප්පු කරගන්න පුළුවන් ඒගොල්ලන්. ඒක තමයි පොර. ආධ්‍යාත්මික වශයෙන් තියෙන පොර. යායටම. ඒකයි තමුන්නාන්සේ රැස් කරුවා වාගේ නෙමෙයි. මේ දැනුම් සම්භාරය දීලා ඒ ගමේ නායකයෙක් හදලා
ඒ ගමේ නායකත්වය කියලා මේ ගමන අපි යන්න ඕනේ. එඳ ග්‍රාමීය නායකත්වයට ගරු කරන්න ඕනේ. ග්‍රාමීය නායකත්වය ගැන දේශපාලනය නෙවෙයි. මොන්නොන්නේ මම ඔය කියන නායකත්වය. හරි මේ ආධ්‍යාත්මික බලය. අන්තරීක්ෂ බලය. මොකද අන්තරීක්ෂය කියන්නේ? අන්තරීක්ෂය කියන්නේ මොකක්ද? අභ්‍යවකාශය. න අන්තලිකේන සමුජ්ජමති න පබ්බතානං විවරත්තස්ස න විජ්ජතිසෝ ජගති ප්‍රදේශෝ යන්තිත්‍තෝ මුන්තිය පාපකම් න අන්තරීක්ෂ න අන්තරීක්ෂයවත් ඒ කියන්නේ අභ්‍යවකාශයත් නැහැ න සමුජ්ජමද්දේ නැහැ මුහුද මැදවත් මොකද්ද කරමු පාප කර්මයෙන් බේරෙන්න තන එන අන්තරීක්ෂය කියන්නේ අභ්‍යවකාශය අභ්‍යවකාශයේ බලයේ තියෙන සූර්යයා තමුන්සගේ නායකයා රාවණ තමුන්ස තේරුම් ගත්ත විද්‍යාව සූර්යයාගේ බලය සූර්යයාගේ ශක්තිය ග්‍රහලෝක හරහා පරාවර්තනය වෙනවා වැඩිපුර පරාවර්තනය අප වෙන්නේ අපේ චන්ද්‍රයා කරා අයියේ චන්ද්‍රයා තමයි පෘථිවිය ළඟින් ඉන්නේ එහෙනම් අපි ගහක් හදනකොට ඉරයි හඳයි ගැන විතරක් බලමු ඒ හින්දා ගහ සූර්යයට අයිති ගහක්ද චන්ද්‍රයට අයිති ගහක්ද කියලා බලන්න ඔක්කොම ඉස්සෙල්ලා. සූර්යයට අයිති ගහක් නම් අවට හදන්න. අවපක්ෂයට අවට කියන අල්ලපු මිනිහාගවත් නෙමෙයි ඈ. හරිද? අවපක්ෂයට චන්ද්‍රයට අයිති ගහක් නම් පුරපක්ෂයට. ඔගොල්ලෝ වගා ගන්න යන්නේ වීනේ වී චන්ද්‍රයට අයිති. එහෙනම් වීත් එක ගන්දලු කරනකොට පුර. කපන්න විතරයි අවට කපන්න. අවපක්ෂයට. හරි? එතකොට කොහොමද මේක හොයාගන්නේ? ज्योतिषයෙන් පුළුවන්. ज्योतिषයෙන් පුළුවන්. සම්සංස්කෘත කේන්දරේ දැන් කේන්දරේ විශ්වාස කරනවා මේක අල්ලගන්න පුළුවන්. ज्योतिषය කියන සූර්ය ආයිති පිරිමින්ට කාන්තාවති චන්ද්‍රය. ඇත්ත? සූර්ය පෘථිවිය සූර්යය වට යන්නේ දවස් 365. ඒක 12 වෙනුවා පිරිමින්ගේ මාසයේ දවස් 31යි. චන්ද්‍රයට කාන්තාව. ඒ කියන්නේ පෘථිවියට දවස් 28යි. එහෙනම් චන්ද්‍රය එහෙනම් කාන්තාවගේ මාසය දවස් 28යි. ඕක සමාන කරන්න බෑ කාටවත්. ඒ වගේම සූර්යයට ඇති ගස් තියෙනවා. තමුන්වන්ස දන්න කිතුල් ගහක් ඇති කෙලී මුසය වෙනවා. ඒක සූර්යයට ඇති. අතු වෙන්නේ ඈතින් ඇති දවස් 31 මාස. තව කිතුල් ගහක් ඇති බඩම හදවමු. චන්ද්‍රයාගේ කිතුල් ගහ. ඕක අතු ඇනිලා තියෙන එකට. මේකේ මලක් පිපිලා ඉවර වෙලා තව මාස 3ක්වත් යනවා අනිත් මල මෝරා දාන්න. මේකේ එක මලක් ඉවර වෙන නිසා අනිත් මල එනවා. මේකේ තෙලිජි බෝතල් 10යි 15යි කඹ දාලා බලන්න. මේකේ තෙලිජි බෝතල් 4යි 5යි ඉනේ ගහලා බලන්න. බඩුත් එහෙමයි වැඩත් එහෙමයි. මේකේ බෝතල් 4ක් බිව්වට ඩෝප් නැහැ මේකේ බෝතල් එකක් බිව්වම ඩෝප්. දැන් තේරෙනව නේද? එහෙමනම් මේ අන්තරීක්ෂය ජ්‍යොතිෂය කෘෂිකර්මයට අත්‍යවශ්‍යයි. මේ ප්‍රශ්න විසඳන්න. එහෙමනම් වනසත්තුන්ගෙන් බේරා ගැනීම සඳහා සිංහ කරණයෙන් හෝ දිවි කරණයෙන් පළවෙනි පැලේ හදන්න ඕනේ. අන්න මම පොල් පැල 3ක් හැදුවා. අලියා දවල්ටත් ඇවිදින් යනවා. තුල්වන්න අරයි යන්න කියලා. සිංහ කරණය. අලියා හොඳ තියන්නේ නැහැ. නාවුලට ඇවිල්ලා බලන්න අන්න කිතුල් හදලා තියෙනවා මං. ඉතින් ඉඳලා රැ වෙනකන් අලි ඉන්න පැත්තේ කිතුල් ගත්ත එකට අපි තියන්නේ නැහැ. සිංහ කරණේ හෝ දිවි කරණේ. දිවි කරණයෙන් වැට ගන්න. වනසත්තුන්ගෙන් බේරන්න. වපුරන්න දිවි කරණේ. එක වියට එක කුරුල්ල එකකින් ඉන්න. ඒ තමයි වනසත්තුන්ගෙන් බේර ගන්න හැටි. අන්තරීක්ෂ වරයෙන් පොර ප්‍රශ්නේ නැකතකට පැලයක් හදන්න වපුරන්න නැකතට ගායත් නැති බලන්න ඒක තමයි පොර ප්‍රශ්නේ. අන්තරීක්ෂ වරයෙන් කුමීගෙන් බේරන්න ඕන. දිවි කරණේ හිටපුවම කුමීන් කන්නේ. ඒ හින්දා මේ දැනුම තමුන්නාස්ලාට දැනට ඇති. මතක කරන එක දෙයක් ඉවර කරන්න කලින්
මම කියාපු කාරණා තුනම අයුම්කම් දෙන්න. මම කිව්වා කල්යල් බලලා වැඩ කරන්න ඕන. මතක තියෙනවා. ආධ්‍යාත්මික බලය, අන්තරීක්ෂ බලය, ඒ බලවේග තුන පාවිච්චි කරන්න ඕනේ. ඒ හින්දා වැඩේ කරන්න කලින් වැට ගහන්න බදිති කඩළු බැලි යලියෝ වලකන. ඒ වැට ගහනකොට ඒක නැගතට ගහන්න. ඒකම පූජාවක් තියලා වැට ගහන්න. බදිති කඩළු බැලි යලියෝ වලකන. යොදති නැකත් පසු නොව අසුරා ගන්නට. නැකත් තියෙන්න ඕනේ. මේ ඊට පස්සේ මේක මට ඒකයි පදේ මතක් වෙන්නේ කපටි නවම් මාස දෙයියෝ රැක ගන්න. නවම් මාසේ කපන්න නම් වප් මාසේ වපුරන්න ඕනේ. අපි වප් මාසේ වපුරමු. ඊළඟ අවුරුද්දේ. දැන් වප් පැනපු හින්දා මේක කොහොම වපුරමු විතරයි හදාගන්න. ඊළඟ සැරේ මේ කාර්යකාරණ හරියට අරගෙන තියාගෙන ගමේ කට්ටිය ඔක්කොම එක්කම වෙලා මේ වැඩේ කරමු. මං ඉන්නම් ඇවිල්ලා දවස් දෙකක් මේ කට්ටිය. ඔක්කොම ප්‍රශ්න අයින් කරලා දාන්න. මට පුළුවන් වෙයි. ඇයි? මොකද කොහොමයි? එකක් මගේ රාජකාරිය. දෙක ප්‍රබල ඉල්ලීම. මොනවාස්ලා අතහැරලා නැහැ වන්හලසන දෙපාර්තමේන්තුව. මොනවාස්ලා අසාධාරණයක් වුණා කියලා යටිහිතේ තියෙනවා. උඩු හිතේ යන්න බෑ රාජ්‍ය ප්‍රතිපත්තිය. රාජ්‍ය ප්‍රතිපත්තිය කතා කරන්න තමයි නිලධාරීන් ඉන්නේ. ඔය නිසා වවන්න බැයි නම් බෑ ඒක රාජ්‍ය නීතිය න ะ. නමුත් අසාධාරණයක් වුණා කියන එකේ හැඟීමක් තියෙන හින්දා ගම් වලට උදව් කරන්න ඕන කියන හැඟීම එතුමලා ගාව තියෙන බව මට තේරෙනවා කතාවේ. බැලලා තියෙනවනම් අපි අපේ පැත්තේ අපි ආදාය වැඩි කරන්න උත්සාහ කරනවා. මාත් වෙන සල්ලෝත් මිනිහෙක් තමයි. මම අල්සෝට වත්තේ සුපරින්ටෙන්ඩන්ට්. අක්කරට 800 ගණක් වෙනසා. හොඳ ආදායමක් වත්තට. නමුත් අපි නීතියට උළුනේ නෑ. වත්තට ඇහුවා. තේරුමුණ අක්කර 200 ගණක් ඒක හලුවල වත්තට සම්බන්ධ කරා. ඇයි? කඳුකරේ ගස් ඉතුරුලා තියෙන බොහොම පොඩ්ඩයි 129ක්වත් වනාන්තර වැස්ම නැහැ ලංකාවේ දැන්. වන වැස්ම නැහැ 129ක්වත්. සුද්ධ බාර්ද වෙනවා තුන ටිකක් අපි විනාශ කරලා තියෙන්නේ. ඒක හරි ආරක්ෂා කළ යුතුයි. ඒකේ මුලකාරයෝ කවුද? ඒක ආරක්ෂා කරලා ඕගොල්ලෝ. ස්තුතියි තමුන්නාසට.